නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි අද දවසේදීත් අපි ස්පර්ශය කියන මාතෘකාව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් දවසේදී අපි ස්පර්ශය කතා කරා. හි ලක්ෂණේ සහ කෘත්‍ය වශයෙන් නේද? ලක්ෂණේ තමයි අරමුණ ස්පර්ශ කිරීම. සිතෙන් අරමුණ දැනගන්නකොට, වෙන්කර දැනගන්නකොට, පිරිසින් දැනගන්නකොට සිතත් අරමුණත් අතර යම් සම්බන්ධතාවයක් ඇති වෙන්නට ඕනේ. අරමුණේ තියෙන තතු හොඳින් දැන ගැනීම සඳහා. ඒත් උදාහරණයට ආරම්මන රසය ප්‍රකට කර ගැනීම සඳහා. ආරම්මනයේ ඇති තමන්ට ආවේනික ලක්ෂණ දැන ගැනීම සඳහා මේ වගේ දෙයකට අරමුණත් එක්ක යම් ඝට්ටනයක් නැත්නම් යම් සම්බන්ධතාවයක් ඇති වෙන්නට ඕනේ. මේ සම්බන්ධතාවය තමයි අපි ස්පර්ශය ලෙස හඳුන්වන්නේ. ඒ ගැටීමක්. ඒ ඝට්ටනයක් ලෙස හඳුන්වලා තියෙනවා. එතකොට ඒ ඝට්ටනය අනුව බැලුවම අපි ස්පර්ශය කියන එක අමතක කරොත් එහෙම සිත සහ ආරම්මණය කියන දෙක මුල් කරලා ගත්තොත් ස්පර්ශය නිසා සිතයි ආරම්මණය එකිනෙක හැපිලා තියෙනවා. උදාහරණයකට අපි මොනවා හරි වස්තු දෙකක් එකිනෙක ඝට්ටනය කරනකොට ඒ වස්තු දෙකෙහි කෙලවර තියෙන රූප කලාප තමයි එකිනෙක හැපෙන්නේ. ඒතකොට ඒ රූප කලාප ගැන අවධානය දෙන්නේ නැතුව අපිට කියත හැකි වස්තු දෙක එකිනෙක හැපුණා කියලා. හැබැයි හැපිලා තියෙන්නේ කෙලවර තියෙන කලාප ටික. ඒ වගේ තමයි ඝට්ටනය වෙලා තියෙන්නේ ස්පර්ශය තමයි ගැටීම. ඒක තවත් එක පරමාර්ථ ධර්මයක්. ඒක හරියට නිකන් ਵਿਚාරය විමසීම, අරමුණ දැන ගැනීම, අරමුණ හැඳිනීම එක්තරා පරමාර්ථයක් වන්නසේ අරමුණත් එක්ක මේ විදිහට සම්බන්ධ වීම, ඝට්ටනය ටිකක් හොඳින් සම්බන්ධයක් ඇති කර ගැනීමත් එක්තරා පරමාර්ථ ධර්මයක් ලෙස තේරවාදී හඳුන්වනවා. ඉතින් ඒකට ඒ ගතිය අමතක කරොත් එහෙම අපිට තේරෙනවා සිතයි අරමුණයි කියන දෙක එකිනෙක හැපිලා. ඒ ස්පර්ශය තමයි මේ සිත සහ අරමුණ අතර මේ සම්බන්ධතාවයේ ඝට්ටනය ඇති කරන්නේ. ඒ කියන්නේ සිත අරමුණත් එක්ක හප්පන්නේ, පීම සිද්ධ කරන්නේ ස්පර්ශය නිසා. ඒ නිසා ඒක ස්පර්ශයේ කෘත්‍ය තමයි ආරම්මණයයි විඥානයේ ආරම්මණය එකිනෙක ඝට්ටනය කිරීම. විශේෂයෙන් ආරම්මණය සිත ආරම්මණයෙහි ගැටීමට සැලැස්වීම. ඊට පස්සේ ඒ වගේම එකක් තමයි මේ ස්පර්ශය නිසා තවත් වෙන කෘත්‍යයක් තමයි අරමුණෙහි තියෙන ආරම්මණ රසය සිතට ප්‍රකට වෙනවා. චිත්ත උපාදයට ප්‍රකට වෙනවා. ඒ නිසා වේදනාවට පුළුවන් වෙනවා ආරම්මණ රසය බිඳ ගන්නට. ඒකත් ස්පර්ශයේ තියෙන එක්තරා කෘත්‍යයක්. මොකක්ද ඒ කෘත්‍ය වෙන්නේ? ලක්ෂණේ නිසා වෙන කෘත්‍යය. මොකද ලක්ෂණේ ගැටීම. ඒ ගැටීම නිසා ආරම්මණයේ ආරම්මණ රසය ප්‍රකට වෙනවා. හරියට දොඩම් ගෙඩියක් අරගෙන අතින් මිරිකුවොත් දොඩම් ගෙඩිය ආරමුණ ලෙස ගන්න, අතින් ඇල්ලීම කියන එක සිතෙන් ආරම්මන ග්‍රහණය ලෙස ගන්න, මිරිකීම කියන එක ස්පර්ශය ලෙස ගන්න, ආරම්මන රසය දොඩම් යුෂය ලෙස ගන්න. එතකොට මොකද වෙන්නේ? සිතෙන් අරමුණ ගන්නකොට අරමුණෙහි ස්පර්ශය හැපෙනවා, ආරම්මන රසය ප්‍රකට වෙනවා. හරියට දොඩම් යුෂය ප්‍රකට වෙන්න වගේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ස්පර්ශයේ තියෙන පච්චුපට්ඨානය සහ පදට්ඨානය කියන කරුණු කීපය පිළිබඳව. ස්පර්ශය ස්පර්ශයේ පච්චුපට්ඨානය සහ පදට්ඨානය මේ තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒ පච්චුපට්ඨානය කියන එක අපි දන්නවා පච්චුපට්ඨාන දෙකක් තියෙනවා. මොනවද? පච්චුපට්ඨාන දෙකක් තියෙනවා. උපට්ඨාන ආකාර. උපට්ඨානාකාරය එකක්, අනිත් එක තමයි ඵලය. උපට්ඨානාකාරයයි ඵලය. පදට්ඨානය කොහොම ආසන්න කාරණාව. මේක අපිට කීප ආකාරයකින් විස්තර කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි දෙයමටුවා දක්වන්නේ සන්නිපාත පච්චුපට්ඨානෝ. සන්නිපාතය. සන්නිපාත පච්චුපට්ඨානය. ස්පර්ශයේ වැටෙන ආකාරය මොකක්ද කියන්නේ. මේක අපි අරන් තියෙන සාමාන්‍යයෙන් ආයතන දේශනාවෙන්. ආයතන දේශනාවෙන් තමයි මේක අරන් තියෙන්නේ. ආයතන දේශනාව සාමාන්‍යයෙන් එනකොට අභිධර්මයේදී මේක අපි වෙන ක්‍රමයකට තේරුම් ගන්නේ. සාමාන්‍ය සූත්‍රවල ආයතන එන්නේ ආධ්‍යාත්මික ආයතන, ඊට පස්සේ බාහිර ආයතන,
විඥාන. මේ තුන තමයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට උදාහරණයකට චක්ෂුව, චක්කුව, රූපය, චක්කු විඥානය. මේ තුන තමයි සාමාන්‍යයෙන් ආයතන කතාවේදී අපිට එන්නේ. සෝතය, ශබ්දය, සෝත විඥානය. ඉතින් සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික ආයතනෙහි බාහිර ආයතනෙ ගැටෙනවා. එතකොට ආවර්ජන සිතක් පහළ වෙලා චක්කු විඥාන ආදී සිත් පහළ වීම සිද්ධ වෙනවා. මේ සිත් පහළ වීම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෙතනදී යම් කිසි මේ තුන්දෙනාගේ එකතුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට රූපයයි චක්ෂුවයි එකිනෙක ගැටෙනවා. හරිනේ? රූපයයි චක්ෂුවයි එකිනෙක ගැටෙනවා. එතකොට දැන් උදාහරණයකට අපි ගත්තොත් චක්කු ප්‍රසාදේහි රූපාරම්මණයක් ගැටෙනවා. එතකොට චක්කු ප්‍රසාදේහි රූපාරම්මණයක් ගැටෙනවා. ඒ ගැටීම කරනකොටගෙන චක්කු විඥානයක් හට ගන්නවා. මේ චක්ෂු විඥානේ මේ ඡායාව අරමුණු කරනවා. මේ රූපය අරමුණු කරා කියලා අපි කියන්නේ. එතකොට රූපයයි චක්කු විඥානය අතර සම්බන්ධය තමයි ආරම්මණය කිරීම අරමුණට ලක්වීම කියන සම්බන්ධය. ඊට පස්සේ මොකද වෙන්නේ? චක්කු විඥානය හටගන්නේ චක්ෂුව නැත්තම් ద్వාරය මේ ආධ්‍යාත්මික ආයතනේ නිශ්චය කරගෙන. ద్వාර නිශ්චයක් තියෙන්නේ. පංචායතනෙන් නම් වස්තු නිශ්චයක් සහ ద్వාර නිශ්චයක්. මන ආයතනෙන් නම් ద్వාර නිශ්චයක්. ඒ නිසා මේ ආයතනය ඇසුරු කරගෙන චක්ෂුර් විඥාණයටත් සම්බන්ධතාවයක් තියෙනවා. චක්ෂුර් විඥානයේ විසින් ආයතනය ඇසුරු කරනු ලබනවා. ඒතර මේවා එකිනෙකට සම්බන්ධයි වුණොන්ට. චක්ෂු ඒ කියන්නේ ආයතනයයි ආරම්මණයයි එකිනෙක ගැටීමෙන් සම්බන්ධ වෙනවා. විඥානයේ විසින් අරමුණු කිරීම වශයෙන් සම්බන්ධයට ලක් වෙනවා. විඥානයේ ආයතනයයි විඥානයේ විසින් ආයතනය නිශ්චය කරනු ලැබීම වශයෙන් සම්බන්ධ වෙනවා. ඒතර මේ තුන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර මේ තුන සාමාන්‍යයෙන් අපිට වැටහෙනවා එකමුතුවක් ලෙස. මොකද මේ තුනේ සම්බන්ධතාවයක් තියෙනවා. පංචද්වාරික වශයෙන් නම් එකම වෙලාවේ එක තුන වගේ දැනෙනවා. මනෝද්වාරික වශයෙන් නම් ආයතනෙ නිරුද්ධ වෙලා විඥානයේ පහළ වීම වශයෙන් එක ළඟ ඒ කියන්නේ එකට ප්‍රත්‍යවීම වශයෙන් වැටහීමක් වෙනවා. මොකද මන ආයතනයයි මනෝද්වාරයට කතා කරනකොට මනෝද්වාරයේ වෙන මන ආයතනයේ කියන භවාංග හිත තියෙන්නේ නැහැ මනෝ විඥානයේ පහළ වෙනකොට. නේද? නමුත් පංචායතනයේදී චක්ෂුවක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්ෂු විඥානයක් තියෙනවා. එක වෙලාවේ තියෙන විද්‍යමාන වෙනවා. ඉතින් කෙසේ වෙතත් මේවා අපිට එකමුතුවක් ලෙස දැනෙනවා. මේ එකමුතුව දැන් උදාහරණයකට රූපය චක්ෂුවේ ගැටෙනවා. ඊට පස්සේ ඒ නිසා ආවර්ජනාසිතක් පහළ වෙලා ආවර්ජනාව විසින් රූපය අරමුණු කරලා ඊළඟට චක්ෂු විඥානය පහළ. දැන් උදාහරණයකට අපි ඒක වෙනම පිටුවකට ගත්තොත් පහසුව සඳහා පීඩකල ආයම ලියමු. ආධ්‍යාත්මික ආයතන ඊට පස්සේ බාහිර ආයතන ඊට පස්සේ විඥාන. මේ තියෙන දැන් උදාහරණ චක්ෂුව ගත්තොත් චක්කු රූප චක්කු විඥාන කියන තුන. දැන් මේක අපි චිත්ත වීතියකින් ඇදලා පෙන්නුවොත් අතීත භවංගය භවංග චරණ භවංග උපච්ඡේද පහළ වෙලා පංචද්වාරාවජන සිතක් පහළ වෙලා චක්ෂුර් විඥානය ඊට පස්සේ සම්තීරණ සම්පටිච්ඡන ආදී සිත් පහළ වෙනවා. දැන් මේ වෙලාවේදී මොකද වෙන්නේ? අතීත භවංග හිතේ හටගත්ත චක්ෂුව භවංග චරණ අවස්ථාවේදී මේ දෙක ඝට්ටණය වෙනවා. රූපයයි චක්ෂුවයි ඝට්ටණය වෙනවා. එතකොට ඒක මනෝද්වාරයට බලපෑමක් ඇති වෙනවා. පංචද්වාරාවජන සිතෙන් මේ ගැටිච්ච රූපය ආවර්ජනාවට ලක් කරනවා. ඊළඟට මේ සිත චක්ෂුර් විඥානය මොකද කරන්නේ? චක්ෂුර් ප්‍රසාදය ඇසුරු කරමින්ම මේ චක්ෂුර් විඥානය හට ගන්නවා. දැන් මෙතන එකමුතුවක් වගේ අපිට දැන් මොකද එකමුතු වෙන්න ඕනේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ආරම්මණය ආයතනයේ ගැටිලා විඥානයේ විසින් අරමුණ ගනු ලැබෙනවා. විඥානයේ ద్వාරය ඇසුරු කරනවා. ඒතර මේ තුනම එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න එකිනෙකට සම්බන්ධ වෙනවා. මේ දෙන්නත් විඥානයයි ආරම්මණයයි සම්බන්ධ වෙනවා. ద్వාරයයි විඥානයත් එකිනෙකට සම්බන්ධ වෙනවා. දැන් ඒතර මේකේ එකමුතුවක් මෙතන වැටහෙනවා. මේ එකමුතුවේදී මොකද වෙන්නේ? බාහිර ආයතනය ආධ්‍යාත්මික ආයතනයේ ගැටෙනවා. හොඳට අහගන්න. බාහිර ආයතනය ආධ්‍යාත්මික ආයතනයේ ගැටෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතනය නිශ්චය කරගෙන බාහිර ආයතනය ආධ්‍යාත්මික ආයතනයේ ගැටෙනවා. ආධ්‍යාත්මික ආයතනයේ නිශ්චය කරගෙන විඥානය හටගෙන බාහිර ආයතනය අරමුණු කරනවා.
හරිනේ බාහිර ආයතනේ අරමුණු කරනවා. මේ අරමුණු කිරීමේදී මේ විඥාණය ආධ්‍යාත්මික ආයතනය දැන් උදාහරණ මේක ආධ්‍යාත්මික ආයතනය න ะ ආධ්‍යාත්මික ආයතනය නිශ්චය කරගෙන ඒක වස්තු නිශ්චයත් වෙන්න පුළුවන් ద్వාර නිශ්චයත් වෙන්න පුළුවන් නිශ්චය කරගෙන විඥාණය හටගෙන මේ බාහිර ආධ්‍යාත්මික ආයතනය ඇසුරු කරන් හටගෙන බාහිර ආයතනය අරමුණු කරනවානි මේ අරමුණු කරනකොට විඥානයේ අරමුණ ගන්නේ ස්පර්ශයක් ජනනය කරමින් විඥානයේ තමයි මූලික කෘත්‍ය කියලා අපි කිව්වා ස්පර්ශය කියන්නේ අනුකෘත්‍යය විඥාණයෙන් අරමුණ ගන්නකොට ඒ ඝට්ටණය කියන එක විඥාන කෘත්‍යයට යටයි ඉතින් මේ විඥාණයෙන් අරමුණ අනිත් අරමුණින් වෙන්කොට පිරිසිඳ ගැනීමේදී ඝට්ටණයකුත් එතන සිද්ධ වෙනවා ස්පර්ශයක් එතන සිද්ධ වෙනවා ස්පර්ශයේ ජනනය කරමින් තමයි මේක උනේ විඥාණයට හටගන්නට බෑ ආයතන ඝට්ටනයක් උනේ නැතිනම් මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක උන්නේ නැත්තම් මේ විඥානයක් හටගන්නට බෑ ඒ වගේම මේ දෙක එකපාර සිද්ධ වෙන්නේ මේ විඥානය ආයතන ඇසුරු කරමින් හටගෙන විඥානයේ විසින් රූපය අරමුණු කිරීම කියන එක. ඉතින් මේ දෙවෙනි පියවරේදී තමයි විශේෂයෙන්ම අරමුණු කිරීමේදී ඇසුරු කිරීම කියන එකේදී වඩා අරමුණු කිරීමේදී මොකද වෙන්නේ ස්පර්ශයක් ජනනය කරමින් අරමුණු ගන්න. මෙන්න මේ තුනේ එකතුව ස්පර්ශයේ හට ගැනීමට මූලිකම කාරණාවක්. ප්‍රධානම කාරණාවක්. එහෙම නැතුව ස්පර්ශය හට ගන්න බෑ. ස්පර්ශයට හට ගන්නට බෑ. මේ තුනේ එකතුව නිසා. ඒ නිසා ස්පර්ශය ඒ වගේ මතක තියාගන්න ස්පර්ශය අපිට වැටහෙන ක්‍රමයක් තමයි මේ තුනේ එකතුව ලෙස අටුවාවේ දක්වලා තියෙනවා. මේක පුරාණ අටුවාවේ විස්තර වෙන ක්‍රමය. ඒ නිසා පච්චුපට්ඨානය ලෙස මෙතන අරන් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පච්චුපට්ඨානය වෙන්නට ඕනේ උප ဋ ානාකාර පච්චුපට්ඨානය වෙන්නට ඕනේ මොනවද? කෘත්‍ය නිසා ඇතිවෙච්ච ගුණයනේ. කෘත්‍ය නිසා ඇතිවෙච්ච ගුණේ සම්පත්තියම පච්චුපට්ඨාන නිසා අපි ඉගෙන ගත්තා. නමුත් මෙතනදී කතා කරලා තියෙන්නේ හේතුව ලෙස. තුනේ හේතුව. පදට්ඨානයේ ලෙස ගන්න ආරම්මණය. ඒක වෙනම කතා. ඒක අපි වෙනම විදිහට කතා කරනවා. නමුත් මෙතන නම් තියෙන්නේ තුනේ එකතුව පච්චුපට්ඨානයේ ලෙස. ඒක අපි කියවමු. 4.61 ස්පර්ශේ සන්නිපාත සංඛ්‍යාත උපස්ථානාකාර පච්චුපට්ඨානය. සන්නිපාත පච්චුපට්ඨානෝ පස්සෝ. ආරම්මණයක් යම්කිසි ద్వාරයක ගැටීම නිසාම සිත් හටගනී. අරමුණේ ආරම්මණය සහ ద్వාරයේ ගැටීම ස්පර්ශ චෛතසිකයේ නොවේ. ඒක ඊයේත් එදත් මෑනියු කෙනෙක් ඇහුවා. අරමුණ ගැටීම ස්පර්ශය නෙවෙයිද? අරමුණ ద్వාරෙහි ගැටීම ස්පර්ශය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක පංචද්වාරයට නම් සප්පටික ඝට්ටනයක්, රූප ඝට්ටනයක්. එතන තියෙනවා. මනෝද්වාරයට ඒක සම්බන්ධ වෙනකොට ආපාතගත වීමක්. ආරම්මන ආපාතගත වීම. රූප ඝට්ටනයක් තියෙනවා ආපාතගත වීම ඝට්ටනයක් තියෙනවා. චෛතසික ඝට්ටනය කියන එක තමයි ස්පර්ශ චෛතසිකයෙන් කරන එක. ඊළඟට එකම ධර්ම සමූහයක ඔවුනොවුන් අතර අන්තර් සම්බන්ධතාවය ඇතිවීමත් එක්තරා විදිහක ස්පර්ශයක් ඝට්ටනයක් ලෙස ගන්නට පුළුවන්. ඒක තව එකක්. ඊළඟට අධිගම ලබන කොට ස්පර්ශ කරනවා කියලා කියන ඔය මොනවද? මාර්ගඵල ආදී අධිගමනය කරනකොට. ඉතින් ඒක තව පැත්තක්. ඉතින් මෙතනදී මතක තියාගන්න ద్వාරයයි අරමුණයි ගැටීම ස්පර්ශ චෛතසිකය නෙවෙයි. ඒක රූප ඝට්ටනයක් පංචද්වාරයේදී නම් මනෝද්වාරයට සම්බන්ධව ආපාතගත වීමක් කියලා අපි කියන්නේ. ආපාතගත වීම. එය ස්පර්ශ චෛතසිකය නොවේ. එම ගැටීම නිසා ద్వාරයේ ගැටුණු අරමුණ වෙත අවධානය දෙමින් එම අරමුණ අනෙක් අරමුණු වලින් වෙන්කොට දැන ගැනීම සංඛ්‍යාත විඥානයේ පහළ වේ. මම ආවර්ජනාව මෙතනින් ඉවත් කරලා තියෙන්නේ. ආවර්ජනාව ගැන අවධානය දෙන්නේ. මේ ඝට්ටණය නිසා විඥානය පහළ වෙනවා මේක අරමුණු කරගෙන. ආරම්මණය අරමුණු කරගෙන. එම විඥානයේ අරමුණ සැපුණු ద్వාරයේ නිශ්චය කරගනිමින් පරිදි. ద్వාර නිශ්චය කරගනිමින් පවතී. අපි කතා නිශ්චය වර්ග දෙකක් තියෙනවානේ. වස්තු නිශ්චය, ద్వාර නිශ්චය. මෙතන ద్వාර නිශ්චය අපි කතා කරන්නේ. මෙම සිදුවීමේදී විඥානයේ ద్వාරයේ සහ අරමුණ සමගද බලන්න. විඥානයේ ద్వාරයයි අරමුණ සමගද සම්බන්ධයි එකිනෙකට. ඊට පස්සේ අරමුණ විඥානයේ හා ద్వාරයේ සමගද. අරමුණත් සම්බන්ධයි එක විදිහකින් විඥානයේ සහ ద్వාරයේ සමග. ඊට පස්සේ ద్వාරය අරමුණ සහ විඥානයේ සමගද මේ සම්බන්ධ වේ.
මෙම එකතුවේදී විඥානයේ පහළවන්නේ එය හා අරමුණ අතර සම්බන්ධයක්ද ජනනය කරමින්. තවත් සම්බන්ධයක් ඇත. මේක එකිනෙකට සම්බන්ධයි මොන අර්ථයෙන්ද? විඥාණයෙන් අරමුණ ගත්තා. විඥානයේ ద్వාරයේ ආධ්‍යාත්මික ద్వාරයේ අසුරු කරා. අරමුණ ආධ්‍යාත්මික ద్వාරයේ හැපුණා. හරිනේ? ඊට පස්සේ ඒ විදිහට මෙතන එතනක අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි මේ ආරම්මන ක්‍රීමේදී විඥානයේ විසින් බාහිර අරමුණු කිරීමේදී විඥානයේ විසින් බාහිර අරමුණු කිරීමේදී තවත් එක්තරා සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ තමයි ස්පර්ශය කියලා අපි කියන්නේ. මේක ජනනය කරමින් මේ චෛතසිකය ස්පර්ශ චෛතසිකය කියලා කියමු මේකට. ස්පර්ශ චෛතසිකය ජනනය කරමින් තමයි මේ විඥානය හටගන්නේ. ඒ නිසා අපි කියනවා මේ එකතු වේදී විඥානයේ පහළවන්නේ එයා හා අරමුණ අතර සම්බන්ධයක්ද ඇති කරන. මෙම සම්බන්ධය ස්පර්ශ චෛතසිකයයි. හරිනේ? අර අතර තිබිච්ච අන්‍යෝන්‍ය සම්බන්ධය ගැන මේ කතා කරන්නේ. එබැවින් ద్వාරයේ අරමුණ සහ විඥානයේ එකතුව ස්පර්ශය හට ගැනීමට හේතුව. මේ තුන එකතු නැත්නම් ස්පර්ශය හටගන්නේ නැහැ. නිසා මේ එකතුව සංගතිය එකමුතුව ස්පර්ශය හට ගැනීමට හේතුවක්. පරමාර්ථ ධර්ම ගැන විමසන යෝගීන්ට බොහෝ සෙයින් ස්පර්ශය වැටහෙන්නේ ආරම්මණයේ ద్వාරයේ සහ විඥානයේ ධර්මවල එකතුව ලෙසට. මන්දයත් එම එකතුව ඇති තැන විඥානයේ ස්පර්ශය ජනනය කරමින් හටගන්න නිසාය. ඒක හේතුව. මේ තුනේ එකතුව තමයි සාමාන්‍යයෙන් ස්පර්ශය ලෙස අපිට වැටහෙන්නේ. මෙන්න මේ ධර්ම තුනේ එකතුව මොනවද? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා කියන්නේ. තුනේ එකතුව ස්පර්ශය. තුනේ එකතුව ස්පර්ශය කියලා කිව්වම මේ හුදු ධර්ම තුනේ එකතුව ස්පර්ශය වුණ ස්පර්ශය කියලා දෙයක් නැහැ. දැන් ඇඟිලි පහේ එකතුව දැන් උදාහරණ ඇඟිලි පහේ එකතුව අත්ල කියලා නැත්නම් ඇඟිලි පහ මෙලෙව්වට පස්සේ මිට කියලා කරා මිට කියලා අලුත් දෙයක් නැහැ. ඇඟිලි පහම නැවිච්ච ඇඟිලි පහ නෙමෙයි. දැන් කොටස් එකතු වුණා කියලා කෑලි එකතු වුණා කියලා අපි කියන්නේ උදාහරණයකට ඉරි කෑලි ටිකක් අපි මෙහෙම ගත්තොත් එහෙම ඉරි මේවා ටික එකතු වුණාම කොටස් ටික එකතු වුණාම නිවස කියලා අලුත් දෙයක් හැදිලා නැහැ. තියෙන්නේ තාම කොටස් ටිකමයි. පරමාර්ථ වශයෙන් නිවසක් නැහැ. තාම තියෙන කොටස් ටික. ඒ නිසා තුනේ එකතුව ස්පර්ශය කියලා ගත්තොත් ස්පර්ශය කියලා ධර්මයක් නැහැ. මතක තියාගන්න. නමුත් එහෙම නෙවෙයි අනුපද සූත්‍ර වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලියම ස්පර්ශය කියන එක චෛසික ධර්මයක් ලෙස පරමාර්ථ ස්වභාවයක් ලෙස ඇති වෙන නැති වෙන ධර්මයක් ලෙස කතා කරලා තියෙනවා. ඒ නිසා ස්පර්ශ තුනේ එකතුව ස්පර්ශය ලෙස ගැනීම තේරවාදීන් කරන විවරණයක් නෙවෙයි. හැබැයි දේශනා කරලා තියෙන්නේ තුනේ එකතුව ස්පර්ශය ලෙස. තින්නම් සංගති පස්සෝ කිය තමයි දේශනා වෙන්නේ. ඒ මොකද්ද ඒක හේතුව? ඒක තමයි කියන්නේ මන්දයත් එම එකතුව ඇති තැන විඥානයේ ස්පර්ශය ජනනය කරමින් හටගන්න නිසාය. මේ එකතුව තියෙන තැන ස්පර්ශයක් තියෙනවමයි. ඒ ස්පර්ශය අප්‍රකටයි. ඒ ස්පර්ශය එහෙම ලොකුවට ප්‍රකට වෙන ධර්මයක් නෙවෙයි අනිත් විඥාන වගේ. ඒ නිසා යෝගියාට වැඩිපුර වැටහෙන්නේ මේ තුන. හැබැයි මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම එකක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා එහෙම ගොඩාක් අපිට උදාහරණ තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කීප දෙනෙක්ගේ මේ එකමුතුවක් තියෙන තැනක අපිට අනිවාර්යයෙන්ම උපකල්පනය කරන්න පුළුවන් මොනවා හරි සම්බන්ධතාවයක් එතන තියෙනවා කියලා. ඒ නිසා මේ තුනේ එකමුතු මාත්‍රේ විතරක් නෙමෙයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුන එකතු වෙන තැන විඥානයේ අරමුණ එක්ක ඇති කරගත්ත සම්බන්ධතාවයයි ස්පර්ශය. ස්පර්ශයට බෑ මේ එකමුතුෙන් තොරව හටගන්න. මේ එකමුතුෙන් තොරව හටගන්න. හැබැයි යෝගියාට ප්‍රකට වෙන්නේ ස්පර්ශයට වඩා විඥානයයි ద్వාරයයි අරමුණයි. ඒක ඔබලා තනියම හිතලා බලන්නකෝ. මොනවා හරි දෙයක් ගැන අරමුණක් ගැන කල්පනා කරනකොට අපිට කල්පනාවන්නේ ඒ විඥානයේ ප්‍රකටයි අරමුණ ප්‍රකටයි ద్వාරයේ ප්‍රකටයි. ස්පර්ශය කියන එක එහෙම ලේසියෙන් ප්‍රකට වෙන ධර්මයක් ප්‍රකට වෙනව අඩුයි සමහරුන්ට. අර තුන තමයි ඒ තුන අනුසාරයෙන් අපි තේරුම් ගන්න ඕන එක. ඒ තුන ඇතිතන අපිට තේරෙනවා විඥානයයි ద్వාරය අතර විඥානයේ අරමුණ අතර යම්කිසි ගැටණයක් වෙලා තියෙනවා. ඒ ගැටණ නිසා වේදනාව හට ගන්නවා. ඉතින් ඒ නිසා මේක පච්චුපට්ඨානය ලෙස දක්වලා තියෙන්නේ තුනෙහි එකතුව මිසක් ඒ එකමුතුව පච්චුපට්ඨානය ලෙස දක්වලා තියෙන තුනේ එකතුව. එහෙම නැතුව තුනේ එකතුව ස්පර්ශය නෙවෙයි. ඒ ස්පර්ශය වැටහෙන ආකාරය. මොකක් ලෙසද?
තමන්ගේ හේතුව මොකක්ද හේතුව මේ තුන්දෙනාගේ එකතු ඇති තැන තමයි ස්පර්ශය හටගන්නේ. නිසා ස්පර්ශයේ හේතු අනුසාරයෙන් තමයි මෙතන පච්චුපට්ඨානෙ දක්වලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඔක ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව. කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු හරි කෙනෙක් කිව්වොත් තුනේ එකතුව ස්පර්ශය කියලා ඒක සම්පූර්ණයෙන් ථේරවාදයට විරුද්ධ අදහසක්. ථේරවාදයේ හැටියට ස්පර්ශය කියන්නේ චෛතසික ධර්මයක්. තුනෙහි එකතු මාත්‍රය වෙන පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ඒ කියන්නේ උදාහරණයට ගල් ගඩොල් ආදී තියෙන එක විදිහකට තිබ්බම අපිට ගෙයක් නිර්මාණය වෙනවා වගේ දැනෙනවා. ගේ කියන එක පරමාර්ථ ධර්මයක් නෙවෙයි හිතේ හටගත්ත දෙයක්. මේ තුනේ එකතුව කියන එකත් ඒක එකමුතුවක් ධර්ම තුනක එකතුවක් මිසක් තවත් අලුත් ධර්මයක් නෙවෙයි ඒක. ඒ නිසා ඒ කියන්නේ ධර්ම අටක රූප ධර්ම අටක එකතුව රූප කලාපේ කියලා දෙයක් නෑ අවසානයේදී. තියෙන අටක එකතුවක්. ඒ නිසා මේ තුනේ එකතුව ස්පර්ශය කිව්වොත් එහෙම හුදු එකතු වීම මාත්‍රේ ස්පර්ශය කිව්වොත් එහෙම ස්පර්ශය කියලා දෙයක් නැති වෙනවා. ඒක දේශනාවට විරුද්ධයි. අභිධර්මයට ගැටෙනවා සූත්‍ර වලට ගැටෙනවා. ඒ නිසා සහ මූලික સિદ્ધාන්තයට ගැටෙනවා ස්පර්ශය ඇති වෙලා නැති වෙනවා කියනට අයිතියක් නැති වෙන. එහෙනම් උනොත් ප්‍රඥප්තියක් නැත්තම් වෙනම ධර්මයක් වෙනම නැති දෙයක් ඇතිලා නැති වුණා කියලා සංඛ්‍යාවට යනවා. ඊළඟට මේක තවත් ක්‍රමයකින් හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා මේ අටුවා විස්තරය. මෙතන පච්චුපට්ඨානයේ දක්වලා තියෙන්නේ කොහොමද හේතුව ලෙස නේද? හේතුව ලෙස. දැන් පරමාර්ථ දීපනේ අපි ඉගෙන ගත්තා පච්චුපට්ඨානයේ වෙන්නේ සම්පatti රසයමයි. කෘත්‍යයෙන් පැමිණියා වූ ලැබුවා වූ ගුණය. දැන් මෙතන මේක ඒ විදිහට විස්තර කරන්නට පුළුවන්. මොකක්ද ඒ විස්තර කිරීම? අරමුණ ద్వාරයේ ගැටෙනවා. ద్వාරයේ ගැටෙනකොට ඒ ద్వාරය ඇසුරු කරගෙන විඥානය හට ගන්නවා. ద్వාරය ඇසුරු කරගෙන විඥානය හට ගන්නවා. මේ තුන එකතු වීම සිද්ධ වෙන්නට නම් මේ විඥානය අරමුණු කරනකොට හරි හොඳ එකමුතුවක් වෙන්නට නම් එතන ඝට්ටනයක් තියෙන්නට ඕනේ. ස්පර්ශයක් තියෙන්නට. ඒකට තමයි එකමුතුව සම්පූර්ණ වෙන්නේ. එකමුතුව සම්පූර්ණ වුණේ ස්පර්ශය හට ගැනීම නිසා. නැත්තම් තිබුණේ විඥානයයි රූපය අතර විඥානයයි අරමුණ අතර එම හොඳ සම්බන්ධතාවයක් ඇති වෙලා නැහැ. හරිනේ ඒකෙන් මොනවත් සාර්ථක ආරම්මන ග්‍රහණයක් සිද්ධ වෙලා නැහැ. අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් සිද්ධ වෙලා නැහැ. අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් සිද්ධ වෙන්න අර්ථ සාධක වන අයුරින් සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා ස්පර්ශය අත්‍යවශ්‍යයි. ඒතර ස්පර්ශය විසින් තමයි මේ සම්බන්ධතාවය පරිපූර්ණ කරලා තියෙන්නේ. මේ සම්බන්ධතාවය පරිපූර්ණ කරලා තියෙන ස්පර්ශයෙන්. ඉස්සෙල්ලා අපි කිව්වේ ස්පර්ශය හටගත්තේ වුණොත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා. නමුත් ස්පර්ශය නැතිනම් විඥානයේ සහ ආරම්මණයේ අතර සම්බන්ධතාවය සරිපූර්ණ නැහැ නේ. ඒතර මේ දෙවෙනි ක්‍රමයේදී තින්නන් සංගතිපස්සෝ කියනකොට ඒ එකමුතුව ස්පර්ශයේ හේතුවක් ලෙස නෙමෙයි අරගන්නේ ස්පර්ශය නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්. නැත්තම් ස්පර්ශයෙන් ඇතිවෙච්ච ගුණයක්. මොකක්ද ඒ ගුණය? අර්ථ සාධක ආරම්මන ග්‍රහණයට සුදුසු වූ එකමුතුවක්. අර්ථ සාධක ආරම්මනයක් ග්‍රහණයක් සිදු වෙන්නට එන එකමුතුවක්. ඒතර අපි එකක් කියවලා බලමු. 4:62. තවත් ක්‍රමයකින් ස්පර්ශේ උපට්ඨානාකාර පච්චුපට්ඨානේ දැක්වේදී. ස්පර්ශයේ කෘත්‍ය රසය විඥානය හා අරමුණ එකිනෙකට ඝට්ටනීය කිරීම එනම් ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කිරීමයි. විඥානය හා අරමුණ අතර සම්බන්ධතාවයක් ඇති කිරීම. මේක අපි ඉගෙන ගත්තා. ద్వාර ආරම්මන සහ විඥාන තුනේ එකතුව සම්පූර්ණ වීමට. ඒ තුන සම්පූර්ණ වීමට. ඒ කියන්නේ මොකක් සඳහාද අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වීම මෙතන කතා කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වීමට අරමුණ හා විඥානයේ අතර යම් කිසි සම්බන්ධතාවයක් ඇති වෙන්නට ඕන. යම් කිසි සම්බන්ධතාවයක් ඇති වේ. ඒ සිදු කරන්නේ ස්පර්ශය විසිනි. ස්පර්ශයේ මෙම කෘත්‍ය කිරීම නිසා ద్వාර ආරම්මන සහ වස්තුව අතර සම්බන්ධයක් විශේෂයෙන් අරමුණ සහ විඥානය අතර සම්බන්ධයක් ඇති වේ. එබැවින් ద్వාර ආරම්මන සහ විඥාන යන ධර්ම තුනේ එකතුව ස්පර්ශයේ කෘත්‍ය නිසා ඇතිවුණු දෙයක් කියලා අපිට කියන්නට පුළුවන්. ස්පර්ශයේ කෘත්‍ය නිසා ඇතිවෙච්ච ගුණයක්. ඒ ස්පර්ශයේ සම්පatti රසයයි, ඒම සර්ශයේ පච්චුපට්ඨානයයි කියලා කියන්නට පුළුවන්. මතක තියාගන්න අනුදීපනී පාඨයේ ස්පර්ශයේ අනුපට්ඨානාකාර පච්චුපට්ඨානේ දක්වා ඇත්තේ මේ ක්‍රමයට. ඒට අනුව ద్వාරයේ අරමුණක් ගැටි සිත හට ගන්නා අතර සිත හා අරමුණ අතර සම්බන්ධය ඇති කරන්නේ ස්පර්ශය විසිනි. එබැවින් ద్వාර ආරම්මන සහ විඥාන යන තුනේ එකතු වී ඇතිසේ දැනෙන්නේ ස්පර්ශයේ සංඝට්ටන කෘත්‍ය නිසාය. සංඝට්ටන කෘත්‍ය නිසා තමයි මේ දෙක අතර මෙහෙම සම්බන්ධතාවයක් ඇති වෙන විඥානයයි අරමුණයි අතර. එබැවින් ద్వාර ආරම්මන විඥානයන්ගේ එකතුව ස්පර්ශයේ කෘත්‍ය කිරීම නිසා ස්පර්ශය යෝගියාට වැටහෙන ආකාරයකි.
ඒතකොට ඒක වැටහෙන ආකාරයක් ලෙසත් වෙන ක්‍රමයකට විස්තර කරන්න. ඒතකොට හැබැයි අපි අවධානය දෙන්න ඕනේ. මොකද්ද? අර්ථ සාධක ආරම්මන ග්‍රහණ. අර්ථ සාධක ආරම්මන ග්‍රහණය සිද්ධ වෙන ආකාරයේ සම්බන්ධතාවයක් මේ කතා කරලා තියෙනවා. ඉස්සල එකේදී යම් එකමුතුවක් නිසා ස්පර්ශය හටගෙන තියෙනවා. ඒතකොට එතනදී අපි විඥානයේ සහ අරමුණ අතර සම්බන්ධතාවය මොනවද? ප්‍රාථමික ආරම්මන ග්‍රහණයකට බර වෙලා කතා. ඒක නිසා මේක සිද්ධ වුණා. ඒ සම්බන්ධතාවය නිසා විඥානයේ මූලිකයිනේ. විඥානයේ තමයි ආරම්මන ග්‍රහණයේ මූලිකය. ඒතර විඥානයේ ආරම්මන ග්‍රහණය කියන ස්පර්ශය නැතුව කතා කරොත් අපිට කියන්න වෙන්නේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය නිසා. ඒ ප්‍රාථමික ආරම්මන ග්‍රහණය ඇති වෙන්නේ ස්පර්ශයේ ජනනය කරමින් මොකද ඒක අර්ථ සාධක විය යුතු නිසා. ඒක අර්ථ සාධක විය යුතු නිසා. ඒ නිසා විඥානයේ සහ පළවෙනි එකේදී අපිට කියනවා විඥානයේ සහ අරමුණ අතර තියෙන සම්බන්ධතාවය ප්‍රාථමික ආරම්මන ග්‍රහණයක් අතර තියෙන සම්බන්ධතාවය. මේ දෙවෙනි ක්‍රමයේදී කතා කරන්නේ ඒක අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වෙන්නට නම් ස්පර්ශයේ තිබිටි. ස්පර්ශය නිසා තමයි අර්ථ සාධක ආරම්මන ග්‍රහණයකට හේතු වෙන එකමුතුවක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ ක්‍රම දෙකෙන්ම මතක තියාගන්න. මේ ක්‍රම දෙකෙන්ම ස්පර්ශය කියන එක වෙනම පරමාර්ථ ධර්මයක් කියන එකයි මේ කියන්නේ. තුනේ එකතු වීම මාත්‍රය ස්පර්ශය කියලා මේ දෙකෙන්ම කතා කරන්නේ. ඒ නිසා ථේරවාදයේ හැටියට මේක විස්තර කරන ක්‍රමවල වෙනස්කම් තිබුණාට ස්පර්ශයේ චෛතසිකයක් කියන එක මූලික සිද්ධාන්තයක්. ඒක මූලික ෆන්ඩමෙන්ටල් එක, බේසික් ෆන්ඩමෙන්ටල් එක. ඒක වෙනස් කරොත් ථේරවාදයෙන් වෙනස් අර්ථකථනයකට යනවා. ඒ නිසා ඒක විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. 4:63 තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියා ద్వාර ආරම්මන සහ විඥාන යන තුනේ එකතුව ස්පර්ශයයි දක්වා ඇත්තේ මේ උපස්ථානාකාර පච්චුපට්ඨානයේ දැක්වීම වශයෙන්. ඒක අටුවාවේ හැටියට ස්පර්ශය හට ගැනීමට හේතුව ලෙස අනුදීපනයේ හැටියට ස්පර්ශයේ කෘත්‍ය කිරීම නිසා ඇතිවෙච්ච ගුණයක් ලෙස නැත්නම් ඵලයක් ලෙසට ගුණයක් ලෙසට කතා කරලා තියෙනවා. එතකොට ద్వාර ආරම් ඒක හොඳට පාළිය කියවන්න මේ දෙක සංසන්දනය කරලා බලන්න. එතන හොඳට තේරෙයි මේ දෙකේ ක්‍රම දෙකකට තමයි මේ දෙක විස්තර කරලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රම දෙකෙන්ම මතක තියාගන්න ස්පර්ශය පරමාර්ථ ධර්මයක් කියන එක පිළිගන්න. ඒ කියන්නේ ස්පර්ශය කවදා තුනේ එකතු වෙන්නට බෑ මේ ක්‍රමවල හැටියට. ద్వාර ආරම්මන විඥාන තුනේ එකතු වීම මාත්‍රේ පරමාර්ථ වශයෙන් පෙන්විය හැකි ධර්මයක් නොවේ. එබැවින් මේ තුනේ එකතුව ස්පර්ශය නොවන බව දත යුතුය ථේරවාදයේ හැටියට. ස්පර්ශය anu තමාට ආවේනික වූ ලක්ෂණ සහ කෘත්‍ය ඇති ධර්මයකි. ඒ වෙනම ධර්මයක් වන බව සහ එහි හටගෙන බිඳෙන බව අනුපද සූත්‍ර ආදී බොහෝ සූත්‍රවල තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇත. හරිනේ? අහුත්වා සම්බෝති හුත්වා පටිවේති කියලා ඔක දක්වලා තියෙනවා. ద్వාර ආරම්මන සහ විඥාන තුනේ එකතුව ස්පර්ශය නම් කවුරු හරි තරක කරොත් මේ තුනේ එකතුව ස්පර්ශය නම් ස්පර්ශයේ ඉපදීම් බිඳීම් වියුත්තේ මොකද්ද? ద్వාර ආරම්මන විඥානවල ඉපදීම් බිඳීම් ටිකයි. ඒතකොට ద్వාරේ ඉපදලා බිඳිනකොට විඥානේ ඉපදලා බිඳිනකොට අරමුණ ඉපදලා බිඳිනකොට ස්පර්ශයත් ඉපදලා බිඳුනා කියලා කියන්න වෙනවා. එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ තුනේ එකතුව ස්පර්ශයයි සැලකූ කල්හි ඒද පරියාය කතාවක්. ඒක පරියාය කතාවක්. ඒ කියන්නේ උදාහරණයකට ගේ ඉපදලා බිඳිනවා කියනට වඩා කියන්නේ ගඩොල් ඉපදලා බිඳුනා. ලී ඉපදලා බිඳුනා. මගේ ලී සපඤ්ඤත්තියක් මේක පරමාර්ථ පඤ්ඤත්ති උදාහරණයක් ලෙස ගත්තොත් ලී පරමාර්ථයක් නම් ගඩොල් පරමාර්ථයක් නම් සිමෙන්ති පරමාර්ථයක් නම් උදාහරණයකට ගේ බිඳිනවා කියන එකට කියන්න වෙන්නේ සිමෙන්ති ඉපදලා බිඳිනවා ගල් ඉපදලා බිඳිනවා නේ ලී ඉපදලා බිඳිනවා කියලා. ඒතර ගේ ඉපදීම් බිඳීම කියන එක පරියාය කතාවක්. හේතුන්ගේ ඉපදීම් බිඳීම නිසා ඵලයේ ඉපදලා බිඳිනවා කියන කතාවක් නේ කියන්න වෙන්නේ. ඒක පරියාය කතාවක්. නිෂ්පර්යායෙන් කියන්නට බෑ ඒක. ඒ කියන්නේ මොකද ස්පර්ශය කියලා දෙයක් නැහැ. නැති දෙයක් කොහොමද හටගන්නේ? නැති දෙයක් කොහොමද බිඳෙන්නේ? ඒ නිසා ස්පර්ශය අනිත්‍ය දුක්ඛ අනාත්ම. ජාතං පස්සෝ ජාතෝ පස්සෝ හටගත්ත ස්පර්ශය බිඳෙනවා කියන කතාවෙම පැහැදිලි වෙනවා. ස්පර්ශය කියලා දෙයක් හටගෙන තියෙනවා. ස්පර්ශයට අනන්‍ය පැවැත්මක් තියෙනවා. ඒකට හේතු ටිකක් තියෙනවා වෙනම ධර්ම ටික. ඒ ධර්ම ටිකේ එකතුව ස්පර්ශය නෙවෙයි. ඒ ධර්ම ටික අලුතේ ධර්ම නිසා අලුතෙන් හටගත්ත දේ ස්පර්ශය. ඒ නිසා තමයි මේ එකමුතුවේ අපි ඇඳලා ලියලා පෙන්වන්නට උත්සාහවත් වෙන්නේ. මේ එකමුතුවේහි ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥාන තින එකමුතුවේහි ඇති වෙන හතරවෙනි ධර්මය අලුත් ධර්මයක් ස්පර්ශය කියන්නේ. එහෙම නැතුව ස්පර්ශය කියන්නේ තුනේ එකමුතුවක් නෙවෙයි. හේතුව හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මේක ථේරවාදයේ තියෙන මූලිකම સિદ્ધාන්තයක්. ඒකයි ස්පර්ශ චෛතසිකයක් උනේ. ස්පර්ශය වෙනම පරමාර්ථයක්. කවුරු හරි කිව්වොත් තුනේ එකමුතුව තමයි ස්පර්ශය කියලා ඒක ථේරවාදයේ සම්පූර්ණ පටහැනි. ථේරවාදයේ තියෙන පරමාර්ථ ධර්ම වලින්
එක ධර්මයක් අඩු කරන්න යනවා එහෙමනම්. අපි කියනවා පරම චෛසික 52යි. තුනේ එකතුව ස්පර්ශේ නම් චෛසික 51ක් වෙනවා කියලා මතක තියාගන්න. මොකද පරමාර්ථ ධර්මයක් වෙන්න තමන්ටම ආවේනික ලක්ෂණයක් තියෙන්නට ඕනේ. තමන්ටම ආවේනික කෘත්‍ය තියෙන්නට ඕනේ. ඒතර මෙතනදී ස්පර්ශයට තුනේ එකමුතුව ස්පර්ශේ නම් ස්පර්ශයට ආවේනික ලක්ෂණයක් නැත. ආවේනික ලක්ෂණ තියෙන විඥාණයට, ආධ්‍යාත්මික ආයතනයට, බාහිර ආයතනයට. තුනෙහි එකමුතුව ස්පර්ශයේ ලෙස ගත්තොත් එතකොට මුළු තේරවාද නැහැ. කෙනෙක්ට ගන්න පුළුවන් මේ දේශනාවල මම කියන්නේ නැහැ කියලා. ඉතින් දේශනාවේ තියෙනවනේ. හැබැයි ඒක ඊට විස්තර ගන්න අනුපද සූත්‍රවල එහෙම ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක විස්තර කරන්න වෙන්නේ විඥාන ආයතන ආරම්මන ආදීෙහි ඉදීම් බිඳීම් නිසා ස්පර්ශය බිඳුණා කියලා කියන්නට වෙන්නේ. එහෙම එකක් තමයි කියන්නට වෙන්නේ. පරියාය කතාව. හැබැයි තේරවාදී කියන්නේ එහෙම ඒ වගේ දේශනා කරන්න ගන්න නෙවෙයි ස්පර්ශය කියන එක වෙනම ධර්මයක් ලෙස අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. ඒක පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මේ දේශනාව එතකොට හැප්පෙනවා. ඒතර කියන්නේ ඒකයි දේශනා ක්‍රම තියෙනවා. මේ පච්චුපට්ඨානයේ දේශනා කිරීම. ස්පර්ශයේ වැටහෙන ආකාරයෙන් දේශනා කිරීමක් මිසක් මේ ස්පර්ශයේ ලක්ෂණ අරන් දේශනා කිරීමක් නෙවෙයි. ඒ නිසා මේ සූත්‍ර පාඨය ස්පර්ශයේ ලක්ෂණය කතා කරපු ධර්මයක් නෙවෙයි කියලා මතක තියාගන්න. ඒ දේශනාවලදී කතා කරලා තියෙන ලක්ෂණයේද පච්චුපට්ඨානේද පදත්තානේද ආරම්මණයේද මොකක්ද කියලා බලන්නට ඕන. ඒක තමයි ණය ක්‍රමයක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. පදනමක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් සූත්‍රයේ කියවලා අර්ථ ගන්න ගියොත් එහෙම මෙතනදී අපිට එක එක අර්ථවලට එන්න පුළුවන්. ඒ නිසා තමයි සම්ප්‍රදායක යම් කිසි පැවතගෙන එන සම්ප්‍රදායකින් අධ්‍යාපනය ලැබනවා කියන එක තේරුම. නිකං ත්‍රිපිටකය කියවලා තමන් ත්‍රිපිටකය අධ්‍යයනය කළා ත්‍රිපිටක විස්තර කරනකොට වර්ධින්නට තියෙන ඉඩ වැඩි. මම කියන්නේ වර්ධින්න පුළුවන් කියලා අනිවාර්යෙන්. මොකද එහෙම ඥානවන්තයෙක් ඉන්නට පුළුවන්. අතිශයින්ම සසර හුරුවක් තියෙන කෙනෙක් හරියට තනියම ත්‍රිපිටකයේ තේර පරතෝගෝසයන් ඉතින්. කිටි බණහලට රහත් උනා ඉන්නෝනේ. ඒක කිටි තනියම කියවලා මේක තේරුම් ගන්න කෙනෙක් ඉන්නට පුළුවන්. නමුත් අද කාලේක අත්‍යම දුර්ලභයි. ඒ නිසා තමයි සම්ප්‍රදායක වැදගත්කමක් තියෙන්නේ. ඉතින් කාටරේ සම්ප්‍රදාය රුචි නැහැ මට තනියම මේක කියලා තේරුම් ගන්න ඕනේ කියලා කියනවා නේ. ඒක ඔහුගේ කැමැත්ත. ඒක ඔහුගේ කැමැත්ත. හැබැයි උට ඒ තේරවාදයේ ඇතුලේ ඉන්නට අයිතියක් නැහැ. තේරවාදයේ ඇතුලේ ඉන්නට අයිතියක් නැහැ. ඒ නිසා ස්පර්ශය කියන එක තුනේ එකමුතුව කියලා ගත්තොත් ඔබ පරමාර්ථ ධර්ම පවා තේරවාදය අඩු කරන්නට සිද්ධ වෙනවා. ඊළඟ එකක් කෙනෙක් අහන්න පුළුවන් හේතු නැතිකල්හි ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඒකද මේ කතා කරේ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියන එක මම කීවතාවම කියලා දෙනවා. තේරවාදයේ හැටියට හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියන එක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ අනුපන්න ධර්මවල නිරෝධය ගැන. අනුපන්න ධර්මවල නිරෝධය. ආයතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය කියන එක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ පටිච්චසමුප්පාදයේදී. අපේ උපදින්නට හේතු ටික නැති වෙනකොට අලුතෙන් ආයතන හට ගැනීමක් වෙන්නේ නැහැ ඊළඟ භවයේ ඉඳලා. ඒ නිසා ආයතන නැති කල්ලි ස්පර්ශය හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක තමයි පළවෙනි හේතුඵල නිරෝධය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව ක්‍රමයකට ඔක ගන්නට පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කියන්න පුළුවන්. මේ ආයතන ටික තිබුණේ නැතිනම් ආයතන ටික දැන් මේ ආයතන ටික තිබුණේ නැතිනම් ස්පර්ශය කියන එකක් හටගන්නේ නැහැ. ස්පර්ශය කියලා එකක් හටගන්නේ නැහැ කියලා අර්ථකථන. ඒකත් අනුප්පන්න නිරෝධයක් මේ කතා කරලා තියෙන්නේ. එක විදිහක. ඒකත් අනුප්පන්න නිරෝධයක්. දැන් අපි උදේවයි ඥාන කතාවේදී කියනවා ආහාර නැතිවීමෙන් රූප නිරෝධය. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය නිවන කියන අනුප්පන්න නිරෝධය නෙවෙයි. ඒක උච්ඡේදයක්. ඒ කියන්නේ උච්ඡේදයක් කියන එකම අදහස් කරේ සන්තති නිරෝධයක් කියන කතා කරලා තියෙනවා. දැන් කැම ගත්තේ නැත්නම් මේ රූපේ ඒ විදිහට පවතින්නේ නැතුව නිරුද්ධ වෙනවා යම් වෙලාවක. හරි මේ නිරුද්ධ වෙනවා. ඒ විදිහට ආයතන තිබුණේ නැතිනම් අපේ මොකක් හරි ආයතනයක් ගැලවුණොත් විනාශ වුණොත් ඒ වෙලාවට ස්පර්ශයක් හටගන්නේ නැහැ කියන එක අපිට කියන්නට පුළුවන් තවත් හේතු නැතිවීම නිසා ඵල නිරෝධයක් ලෙස. ඒකත් අනුපන්න නිරෝධයක් කියලා මතක තියාගන්න. හටගත් ධර්මයක නිරෝධයට හේතු අවශ්‍ය නැහැ. තේරවාදයේ හැටියට. යම් ධර්මයක් හටගත්තා නම් ඒක ඉබේ නිරුද්ධ වෙනවා. ඒක හේතු නිසා නිරුද්ධ වෙන එකක් නෙවෙයි. හේතු නිරෝධය නිරුද්ධ වෙන එකක් නෙවෙයි හටගත් ධර්ම නිරුද්ධ. ඒක ස්වභාවික නිරෝධයක්. ඒක කිසිම జగතයකට නවත්තන්න බෑ. හේතුව තිබුණත් නිරුද්ධ වෙනවා. දැන් චක්කු ප්‍රසාදය තිබුණා කියලා චක්කු විඥානෙ නිරුද්ධ නොවියන්නේ නෑනේ. චක්කු විඥානෙ නිරුද්ධ වෙනවා. චක්කු ප්‍රසාදේ නිරුද්ධ වෙන චිත්තස්සන 17ක් ගිහිල්ලා. චක්කු විඥානෙ තියෙනවා නිරුද්ධ වෙනවා ඊට කලින්. චක්කු ප්‍රසාදේ නිසා චක්කු විඥානය හටගත්තට චක්කු ප්‍රසාදයේ තියෙනවා වැඩි වෙලා චක්කු විඥාන නිරුද්ධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න හටගත්ත ධර්මයක නිරෝධයට හේතු නිරෝධය අදාළ නැහැ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියලා කියන්නේ අනුප්පන්න උපදින්නට තියෙන ධර්ම නිරෝධය. අර සන්තති නිරෝධය ගත්තත් එහෙමනේ. මේ සන්තතියේ තව ඉදිරියට හටගන්න. දැන් උදාහරණයක් මම කැම ගත්තේ නැත්තම් ඉදිරියට හටගන්න තියෙන රූප ටික නොහිටගෙන යනවා කියන එකනේ කියන්නේ.
දැන් ඇහැ ගැලවුවොත් හට ගන්නට තිබිච්ච චක්කු විඥාන නොහටගෙන යනවා. එනිසා ඵල නිරෝධය හැමතිස්සෙම අනුප්පන්න නිරෝධයක් කතා කරන්නේ ථේරවාදයේ හැටියට. කාටද කියන්න පුළුවන් තින්නම් සංගති පස්සෝ තුනේ එකමුතුව ස්පර්ශයයි එතකොට ස්පර්ශය නැති වෙන්නේ හේතු නිරෝධයෙන්ද කියලා. ස්පර්ශ නිරෝධය කතා කරේ හේතු නිරෝධය නෑ. හේතු නිරෝධයෙන් කතා කරන්න ඵල නිරෝධය හැමතිස්සෙම අනුප්පන්න නිරෝධයක්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ආයතන නිසා ස්පර්ශය හටගත්තා. ඒ ආයතන ටික ගැලවුවොත් තියෙන ස්පර්ශය නිරුද්ධ වෙනව නෙවෙයි. අලුතෙන් හටගන්නට තියෙන ස්පර්ශ නූපදී යෑමක් කතා කරන්නේ. තියෙන ස්පර්ශය ආයතනේ තිබුණත් නැතත් නිරුද්ධ වෙනවා. ඒක හැටියක් ඒකේ. ඒක විශේෂයෙන් හොඳට මතක තියාගන්නට ඕන කරුණ. ඊළඟට තව එකක් ඉන්නට පුළුවන්. ආයතන පරිහරණය නිසා ස්පර්ශ හට ගන්නවා. ආයතන පරිහරණයෙන් පැහැදිලිවම ආයතන නිසා ස්පර්ශ හට ගන්නවා. ඒතකොට කෙනෙක් කියනවා ආයතන පරිහරණය යනු රූපේ පරිහරණය කරනවා ආයතනේ පරිහරණය කරනවා කියලා කියන්නේ කෙලෙස් වලින් මේක අල්ල ගන්නවා කියන එක කියලා කෙනෙක් අර්ථකථනය කරන්න පුළුවන්. ඔබ කෙලෙස් තිබුණත් නැතත් රහත් උනත් බුදු උනත් ආයතන හැටි කල්ලි ස්පර්ශය හට ගන්නවා. ඒක වළක්වන්න බෑ. ආයතන පරිහරණය කියලා අපි ගන්න සාමාන්‍යයෙන් මේ අරමුණු එක්ක ගනුදෙනු කිරීමක්. ආයතන පරිහරණය කියන එක අවිද්‍යාවක් නෙවෙයි. ආයතන පරිහරණය කියන්නේ කන්නේ හොඳ රූපීමේ මෙකනිසම් එකක්. අර සමහර වෙලාවට ලස්සන වචන වලින් ආයතන පරිහරණය රූපේ පරිහරණය කරනවා. ආයතන පරිහරණය කිරීම තමයි අවිද්‍යාව කියලා ගන්න. ඒක ථේරවාදී නෙවෙයි. එහෙම එකක් නැහැ ථේරවාදයේදී. බුදුවරයන් වහන්සේත් රූප දකිනවා. රහතන් වහන්සේත් රූප දකිනවා. එතකොට රූපේ මම කියලා අල්ලගත්තොත් තමයි පරිහරණය වුනේ නැත්නම් පරිහරණය වුනේ නැහැ කියලා එහෙම නිර්වචන නැහැ අපේ ථේරවාදයේ. ඒ කියන්නේ රූපේ උපාදාන කර ගැනීම, රූප උපාදානය කර නොගැනීම වගේ කතා වලින් තමයි අපි කතා කරන්නට ඕනේ. ඒ නිසා අපි ථේරවාදය ඉගෙන ගන්නකොට මේ ස්පර්ශය කියන එක ගොඩාක්ම ලොකු ආందోලනාත්මක කියන්නේ ප්‍රශ්න ඇති වෙන තැනක් ලෙස අර්ථකථනය කරලා තියෙනවා. බොහෝ ස්වාමීන් වහන්සේලා තින් වෙනවා. නමුත් මතක තියාගන්න ථේරවාද ක්‍රමයේ හැටියට ස්පර්ශය කියන්නේ වෙනම ධර්මයක්. ස්පර්ශේ නිරෝධය, ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ නිවනට නමක් එක විදිහකට. හරි ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය වෙන ක්‍රමයකට විස්තර කරන්න පුළුවන්. අර මේ භවයේ ඇතුලේ ආයතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයක් වෙනවා කියලා. කියන්නේ දැන් මගේ ආයතනය ඇහැ ගැලවුණොත් එහෙම මේ භවයේ තියෙන ස්පර්ශ ටික නිරුද්ධ වෙනවනේ නේ. හට ගන්නට තියෙන. ඒක අන්ධ වුණොත් එහෙම වෙන දෙයක්. ඒකත් එක්තරා ස්පර්ශ නිරෝධයක්. නමුත් ඒක පරිපූර්ණ නිරෝධයක් නෙමෙයි. නැවත ඊළඟ භවයේ ස්පර්ශ හට ගන්නවනේ. ස්පස්ස සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියන තැන ගන්නෙම නිර්වාණ ධාතුව. එතකොට අවිද්‍යා තෘෂ්ණා ආදී තිබීම නිසා අපි මොනවද අවිද්‍යා තෘෂ්ණා ආදී තිබීම නිසා නැවත උපදින්න නැති වුණාම නැවත ආයතන පහළ වීමක් නෑ. ඒතේ ආයතන පහළ නොවනකොට ස්පර්ශ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ස්පර්ශයක් ලැබීම, අරමුණක් දැන ගැනීම, අරමුණක් තේරුම් ගැනීම, ප්‍රඥප්ති වශයෙන් අරමුණක් මේ යහවල් පුද්ගලයා ලෙස හිතීම මේ ථේරවාදයේ තියෙන අඩුපාඩු නෙවෙයි. ආයතන පරිහරණය යනු භෞතිකමය පරිහරණය. ආයතන පරිහරණය ඉතින් මෙහෙම කියනවා ආයතන කෙලෙස් වලින් පරිහරණය කරනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අරමුණු දකින්නකොට උපාදාන කරගන්නවා. ඒක ප්‍රශ්නයක්. ඒකට විදර්ශනාවක් තියෙන්නේ. ඒක තමයි ඥානය ඇති කරගන්නකොට මේ දකින්න අරමුණු සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියලා තේරුම් ගන්නට තියෙනවා. හරිනේ? ඒක තේරුම් ගන්නට තියෙන්නේ ඒ විදිහට. ඉතින් ඒ නිසා මේ ස්පර්ශය කියන එක සමහර වෙලාවට ගොඩාක් බැරෑරුම් මාතෘකාවක් ලෙස සමහර තැන්වල කතාවට ලක් වෙනවා. ස්පර්ශය කියන තේරුම් ගන්න අමාරුයි. ඒක පැහැදිලි නැති මේ කතා කරනකොට ථේරවාදයේ හැටියට. නමුත් ඒකේ Nirodha ආදී දේවල් අර සාමාන්‍ය අර බේසික්ස් අපි කතා කරානේ. හටගෙන නිරුද්ධ වෙනවා, හේතු ඇති ගැල්ලේ හට ගන්නවා, හේතු නිරුද්ධ වෙනකොට හට ගන්න තියෙන ධර්මයේ නොහටගෙන යනවා. මේ ඇතුළෙමයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් ස්පර්ශය කියලා ස්පර්ශයට මේ වෙනම පරයයක්, වෙනම තියරියක් ඔක්කොම පරමාර්ථ ධර්ම වලට ලක්ෂණ රස තියෙනකොට කෘත්‍ය තියෙනකොට ස්පර්ශයට විතරක් වෙන තුනක ඩෙන්ටිටියක් වෙන තුනක එකතුවක් කියලා එහෙම කතා නැහැ ථේරවාදී. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඊළඟට එනවා ඵලපච්චුපට්ඨානය. අපි ගත්ත පච්චුපට්ඨාන ක්‍රම දෙකයි උපට්ඨාන ආකාරය සහ ඵලය. ථේරවාදයේදී අපිට හම්බ වෙනවා මොනවාද ස්පර්ශයේ ඵලපච්චුපට්ඨාන. ස්පර්ශය නිසා කවරද හටගන්නේ කියලා ඇහුවොත්. ස්පර්ශය නිසා හටගන්නේ කවරද කියලා ප්‍රධානම දේ තමයි වේදනාව. ඒ නිසානේ බුද්ධ දේශනාවක් තියෙන්නේ නේද? මොකද්ද ප්‍රධාන දේශනාවක් තියෙන්නේ පටිච්චසමුප්පාදේ?
මොකක්ද? පස්ස පච්චයා වේදනා. පස්ස පච්චයා වේදනා කියන කතාව. ස්පර්ශය හේතු කරගෙන. පච්චයා හේතු කරගෙන. ස්පර්ශ ප්‍රත්‍ය හේතු කරගෙන. ස්පර්ශේ ප්‍රත්‍ය කොටගෙන. මොකද්ද? වේදනාව හට ගන්නවා. ඒකට අපි කතා කරේ. අපි කිව්වා ස්පර්ශය දැන් උදාහරණයකට විඥාණයෙන් අරමුණ ගන්නවා. ඊළඟ මොකද ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ කරනවා. ඒක අපි කියන්නේ සම්බන්ධතාවයක් කියලා නේද? සම්බන්ධතාවය. ඒකෙන් වෙන්නේ මොකද්ද? ස්පර්ශයෙන් අරමුණු කරනකොට මොකද වෙච්ච ප්‍රතිඵලය? ආරම්මන රසය ප්‍රකට වෙනවා. සිතට ප්‍රකට වේ. චිත්තුපාදේ කියලා ගත්තත් කමන්නේ. සිත මූලික නිසා සිතට කියලා මම ගන්නෙ. එතකොට මොකද වෙන්නේ? වේදනාවට පුළුවන් වෙනවා අරමුණු රස විඳින්නට. දැන් බලන්න. මේ ස්පර්ශය නිසා සිද්ධ වෙච්ච ප්‍රධානම දේ තමයි ස්පර්ශය අරමුණ ස්පර්ශ කරනකොට ආරම්මන රසය ප්‍රකට වෙලා ඒ ආරම්මන රසය විඳිනවා වේදනාවෙන්. ආරම්මන රසය වේදනාවෙන් විඳින්න පටන් ගන්නවා. ඒ නිසා ස්පර්ශයේ තියෙන ප්‍රධානම ඵලය ස්පර්ශය ඇති කරපු ලොකුම ඵලය තමයි වේදනාව. ස්පර්ශය ඇති කරේ විඥාණයෙන්. ඒ නිසා විඥාණයෙන් වේදනාව ඇති කරා කිව්වොත් වරදක් නැහැ. මූලික හේතුව වශයෙන් මනෝපුබ්බංගමා ධම්ම මනෝසෙට්ටා මනෝමය මනෝමය මනසින් තමයි මේ සියලු චෛතසික නිර්මාණ වෙන්නේ කියන්න පුළුවන්. හැබැයි ස්පර්ශය තමයි මෙතන වේදනාවේ ආසන්නම කාරණාව. එතකොට පච්චුපට්ඨාන ඵලය ලෙස ගන්නකොට වේදනා පච්චුපට්ඨානෝවා පස්සෝ කියලා අපිට ගන්නට පුළුවන්. වේදනා පච්චුපට්ඨාන. ඒක හරියට මම උපමාවට කිව්වා වගේ දොඩම් ගෙඩියක් අතින් අරගෙන දොඩම් ගෙඩිය මෙරිකනකොට යුෂේනකොට එනවා වගේ සිතෙන් අරමුණක් ගන්නකොට ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ කරනකොට ආරම්මන රසය ප්‍රකට වෙනවා වේදනාවෙන් අරමුණ රසය විඳිනවා. පරමාර්ථ දීපණී මේ පැත්තට බරව තමයි මේ කතා කරන්නේ. දැන් මම අනිත් දවසේ කතා කරනවා රේරුකාණේ ස්වාමීන් වහන්සේ සිතට ස්පර්ශයේ දායකත්වයේ කතා කරලා තිනවා. දැකලාද නේ? මතකයි සිතට ස්පර්ශයේ දායකත්වයේ තාම ලොකුට කතා කරලා තිනවා. ඒක අපි ඉදාට සාකච්ඡාවට ගන්නවා. ඉතින් ස්පර්ශය මම කියවන්නයි. ස්පර්ශයේ ආරම්මණය හා මානසිකව සම්බන්ධ වේ. ස්පර්ශයේ සම්බන්ධය එයින් අරමුණේ ආරම්මන රසයේ චිත්තෝපාදයට ප්‍රකට වේ. වේදනාව නැමැති චෛසික ධර්මයේ ආරම්මන රසය අනුභව කරමින් හටගනී. එබැවින් ස්පර්ශය වේදනාව ඇති කරවයි. තථාගතයන් වහන්සේ පස්සපච්චය වේදනා වශයෙන් පටිච්චසමුප්පාදයේදී දක්වන ලද්දේ මෙම ධර්මතාවයයි. තවද ස්පර්ශය ආහාරයක් වන්නේ මතක තියාගන්න ස්පර්ශය ආහාරයක් වන්නේ වේදනාවට ආරම්මන රසය මතු කරදී ඒ තුලින් තෘෂ්ණාව ජනනය කර භවය දිග්ගැසීම. ඒක අන්ලයින් කරගන්න වටින වාක්‍යයක්. මේ ස්පර්ශය ඇයි ස්පර්ශය ආහාරයක් උනේ? ආහාර කියන්නේ මොකද්ද? මේ භවයේ දිගින් දිගට දිග්ගස්සන හේතු ටික. කබලික ආහාරය මේ භවය ඇතුළේ විතරයි. ඉතිරි ආහාර මේ භවයේ සහ සසර. එතකොට ඇයි ස්පර්ශය නිසා වේදනාව මතුනේ? කවරක් සඳහාද? මොකද්ද necessity? අවශ්‍යතාවය. තෘෂ්ණාව ජනනය වෙන්නේ. තෘෂ්ණාවට හොඳ ආහාරයක් මේ වේදනාව කියන එක. ඒ නිසා වේදනාවටත් ඒ කියන්නේ වේදනාවෙන් විඳිනවා. ඒ විඳීමටත් හේතුව මොකද්ද? ආරම්මන රසය. ඒ නිසා වේදනාවේ ආහාරයේ වෙච්ච ආරම්මන රසය මතු කරලා තෘෂ්ණාවේ ආහාරයේ වෙච්ච වේදනාව මතු කරලා තෘෂ්ණාව ඇති වෙන්නට ඉඩ සලස්සලා ස්පර්ශය මේ භවයේ දිග්ගසනවා. ඒ නිසා ස්පර්ශය මූලිකම සාධකයක් අපේ සංසාර ගමන දිග්ගැසීම සඳහා. හැබැයි මේක අපිට වළක්වන්න පුළුවන් එකක්ද? මේක අපිට වළක්වන්න බෑ. එහෙනම් ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්නට ඕනේ. මොනවත් නොඅසා ඉන්නට. සමහර කෙනෙක් කියන්න පුළුවන් මොනවත් අරමුණු නොගෙන ඉඳීම සසරෙන් ගැලවීමට හේතුව කියලා. ඒක තේරවාදය නෙවෙයි. එහෙම කෙනෙක්ට තරකයක් ගේන්න පුළුවන් මේ ෆෝමියුලා එකේ. දැන් බලන්නකෝ. තණ්හාව හටගන්නේ වේදනාව නිසා, වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. එහෙනම් ස්පර්ශය වහලෙමු. ස්පර්ශය වහලෙමු කියලා. ඒතකොට එහෙනම් ඉතින් ඇස් කන් ආසාදී උගොල්ලන්න වෙනවා යාට. ඊට පස්සේ මනසත් එහෙනම් අරමුණු ගන්න එක වළක්වලා ඉන්නට වෙනවා. මොනවා හරි වෙනම ටෙක්නික් එකක් උගන්වන්නට වෙනවා ස්පර්ශය නතර කරන්නට. අරමුණු නොගෙන ඉන්නවා කියලා. ඒතකොට සමහර කෙනෙක් අරමුණු නොගෙන ඉඳීම මොකක් හරි සමාපත්තියක් ලෙස හිතන්නට පුළුවන්. අරමුණු මොකක්වත් ගන්න නැතුව ඔහේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. නැත්නම් අනිමිත්ත සමාධියක් ලෙස හිතන්නට පුළුවන්. අරමුණක් නොගෙන ඉන්නවා කියලා. මේක ථේරවාදී ධර්මයක් නෙවෙයි. එහෙම පරයයන් තියෙන්නට පුළුවන්. මම එහෙම කතා අහලා තියෙනවා.
තේරවාදයේ හැටියට ස්පර්ශය ඔබට මේ ජීවිතේ නතර කරන්නට බෑ. ඔබ නතර කරන්නට ඕනේ ඊළඟ භවයේ හටගත හැකි ස්පර්ශ. ඒ නිසා ආයතන නිරෝධ කරන්න. ආයතන නිරෝධ කරනවා කියලා දැන් ස්පර්ශ නිරෝධයට ස්පර්ශ හේතු වෙන ස්පර්ශ නිරෝධයට ආයතන නිරෝධ. ආයතන නිරෝධ කරනවා කියලා ආයතනික විනාශ කරගන්න එක නෙමෙයිනේ කරන්න තියෙන්නේ. ආයතන මතු හට ගන්න එක නවත්තන්න. මරණකම් ආයතන හට ගන්නවා. කෙනෙක් අහන්න පුළුවන් ආයතන කියන නම දෙන්නේ කෙලෙස් සහිත නිසාද? එහෙම එකක් තේරවාදේ නෑ. සමහරට එහෙම කියන්න පුළුවන්. ආයතන කියන නම ලැබෙන්නේ කෙලෙස් වලින් පරිහරණය කළොත් කියලා. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේට ආයතන ටික තියෙනවා. රහත් වුණත් ආයතන ටික තියෙනවා. ආයතන මතු හට ගන්න එක නවත්තන්න ඕනේ. ආයතන හට ගන්නේ කවරක් නිසාද? නාම රූප නිසා. නාම රූප නවත්තන්නත් ක්‍රමයක් නෑ අපිට දැන්. නාම රූප හටගන්නේ විඥානයක් නිසා. විඥානේ නවත්තන්නත් ක්‍රමයක් නැහැ. විඥානේ විඥානේ හටගන්නේ විශේෂයෙන් ප්‍රතිසන්දි විඥානේ හටගන්නේ සංස්කාර නිසා. ඒතර කර්ම රැස් නොකර ඉන්න ඕනේ. කර්ම රැස් නොකර ඉන්න බෑ. ඇයි? කර්ම වලත් හේතුවක් තියෙනවා. ඒක අවිද්‍යාව. අවිද්‍යාව ඇති කල්ලි කර්ම රැස් වෙනවා. ඔබ කැමතුණත් නැතත්. අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. පුළුවන්. ඒ තමයි විද්‍යාව ඇති කිරීම තුලින්. ඒ නිසා තමයි පටිච්චසමුප්පාදයේ අපිට දුරු කරන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. අවිද්‍යාව සහ තෘෂ්ණාව. මේ ස්පර්ශ වගේ තැන් වලින් මැදින් පැනලා එතන නිරෝධ කරන්නට බෑ. ඒවා නිරෝධ කරන්න තියෙන්නේ අනුප්පන්න නිරෝධයක්. අවිද්‍යාව තෘෂ්ණා දෙකත් අනුප්පන්න නිරෝධයක්. නමුත් ඒක පරමාර්ථ ජාතික වශයෙන් පවතිනවා. ඒ කියන්නේ එක්තරා ගති ස්වභාවයක් මෙතන. ඒක අවස්ථාවක්. තෘෂ්ණාවේ අවස්ථාවක්. අවිද්‍යාවේ අවස්ථාවක්. ඒ අවස්ථාව නිරෝධ කරන්නට පුළුවන්. ඒ කියන්නේ අභිධර්මාවතර පුරාණ ටීකාව කියන්නේ තයෝ අවස්ථා. පරිඋත්ථාන අවස්ථා, වීතික්කම අවස්ථා, අනුස්සය අවස්ථා. මේ අනුස්සය අවස්ථාව තමයි දුරු කරන්නට ඕනේ. ඒක දුරු කරන්නට පුළුවන්. ඒක දුරු කරාම සංස්කාර නැති වෙලා සංස්කාර තිබිච්ච පුරාණ සංස්කාර වල ප්‍රතිසන්දිදායක හැකියාව නැති වෙලා ඒ නිසා නැවත විඥානයක් ප්‍රතිසන්දිය හට ගන්න නැතුව ප්‍රතිසන්දියක් ලෙස චුතියෙන් පස්සේ හට ගන්න නැතුව සලආයතන නාම රූප නිරුද්ධ වෙලා සලආයතන නිරුද්ධ වෙලා ස්පර්ශ වේදනා ආදී සියල්ල නිරෝධයටපත් වෙනවා. ඒ නිරෝධය සිද්ධ වෙන්නේ ඔබ අවිද්‍යාව නිරුද්ධ කරනකොටමයි. අවිද්‍යාව ඇතිව තින්නකොට ඒවා හට නොගෙන තිබුණත් හටගත හැකි සම්භාවිතාවක් තියෙනවා. මේක තමයි අනුප්පන්නය කියලා. අනුප්පන්න ධර්ම කියලා අපි කියන්නේ. ඒ සම්භාවිතාව. දුකෙන් නොමිදිච්ච බව. ඒ නිසා ඒකත් අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ස්පර්ශය නිසා අරමුණක ආරම්මන රසයේ චිත්තුප්පාදයට ප්‍රකට වේ. පරමාර්ථ දීපනීය ස්පර්ශය හඳුන්වා ඇත්තේ අරමුණේ ආරම්මන රසයේ වෙත එළඹ අරමුණ ගැනීමක් ලෙස. වෙත එළඹ අරමුණ ගැනීමක් ලෙස. ස්පර්ශය හේතු කරගෙන චිත්තුප්පාදයක් අරමුණ විඥානන මාත්‍රේ නොසිට හොඳට මතක තියාගන්න. අරමුණ විඥානන මාත්‍රේ නොසිට. විඥානන මාත්‍රේ කියලා කියන්නේ ප්‍රාථමික ආරම්මන ග්‍රහණ තමයි. විඥානන මාත්‍රේ නොසිට අරමුණු රසය ප්‍රකට කරමින් අරමුණ හා සම්බන්ධ වෙමින් අරමුණ ගනී. එතකොට මේක අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වෙන්නේ. විඥානන මාත්‍රේ නොසිට අර්ථ සාධක ආරම්මන ග්‍රහණයක් වෙන්නේ ස්පර්ශයෙන් ස්පර්ශ කරපු නිසා. දොඩම් ගෙඩියක් අතින්ගෙන මිරිකු විට එහි යුෂය මතුවේ. මෙහි දොඩම් ගෙඩිය අරමුණ මෙන්ම අතින් ගැනීම විඥානයේ දොඩම් ගෙඩිය අරමුණ මෙන්ද අතින් ගැනීම විඥානයේ කෘත්‍යෙමෙන්ද මිරිකීම ස්පර්ශයේ කෘත්‍යෙමෙන්ද දොඩම් යුෂ ආරම්මන රසයේ මෙන්ද දත යුතුය. විඥාණයෙන් අරමුණ පිරිසිඳගත් කල්හි ස්පර්ශය නැති කරන සම්බන්ධයේ හේවත් ස්පර්ශ කිරීම නිසා අරමුණු රසයේ චිත්තෝත්පාදයට ප්‍රකට වේ. වේදනාවේම ආරම්මන රසයේ විඳගනි. තවත් ක්‍රමයකින් කිව්වොත් බඹරෙක් මලක වසා එහි පුෂ්ප රසයේ ගන්නාසේ ආරම්මන රසයේ මතු කර දීම වශයෙන් අරමුණේ සැපීම ස්පර්ශය. මේ තමයි පරමත්ත දීපණියෙහි බඹ රූපමාව ස්පර්ශයට දීලා තියෙන්නේ. ඊට පස්සේ අටුවා වෙන ලස්සන කතාවක්. ඒකත් දර්ශනයකට වැදගත්. ඒකෙදි කතා කරනවා දැන් ලාකඩ වගේ දේවල් තියෙනවානේ. ලාකඩ මේකත් ලාකඩ කියලා. මේකට අඟුරු කිට්ටු කරනවා අපි. ගිනි අඟුරු. හරිනේ. මේ ගිනි අඟුරු නිසා මොකද වෙන්නේ? මේ ලාකඩ වල තියෙන උෂ්ණත්වය වැඩි වෙනවා. හරිනේ. මේ උපමාවක් දෙන්න අටුවායි. කෙතෙක් දුරට ඒක සාර්ථක නැද්ද කියන එක විමසලා බලමු. ඒක තමන් විමස ගන්න. මම දීලා තියෙන උපමාව මම ගන්න. මේ උෂ්ණය නිසා මේක නිසා උෂ්ණය හට ගන්නවා. මොකද වෙන්නේ මේ උෂ්ණය නිසා ලාකඩ උණු වෙනවා මෘදු වෙනවා. නේද? මෘදු වෙනවා. මේ ඇති වෙච්ච මේ උෂ්ණය නිශ්චය කරන්නේ කවුද? ලාකඩ. අඟුරු නෙවෙයි. හැබැයි මේ උෂ්ණයට හේතුව මොකද්ද?
අඟුරු. අඟුරු වල උෂ්ණය. අඟුරු හේතු වුණත් මේ ලාකඩ වල උෂ්ණය වැඩි වෙන්නට උෂ්ණය ඇසුරු කරන්නේ ලාකඩ. ඒ නිසා මෙයා මෘදු කරන්නේ මෙයා මෙලෙක් කරන්නේත් ලාකඩ. මෙලෙක් කරයි. සිනිඳු කරයි. ලාකඩ මෙලෙක් කරනවා. ඒ ලාකඩ මෙලෙක් කරන්නේ කවුද? මේ උෂ්ණය. අටුවාවේ කියන කතාව තමයි අඟුරු හේතු වුණත් උෂ්ණයට ඒ උෂ්ණය ඇසුරු කරන ලාකඩ නිසා මෘදු භව මෙලෙක් භව දිය වෙන භව ඇති කරේ තමන්ගේ නිශ්‍රේහි. තමන්ගේ නිශ්‍රේහි. ඒ වගේ මේ නිශ්‍රේ වෙච්ච ධර්මයේ. ඒ වගේ උදාහරණයකට ප්‍රසාදයේ ඇසුරු කරගෙන චක්කු විඥානයේ හට ගන්නකොට ස්පර්ශයත් ඒකේ හට ගන්නවා. මෙතන අරමුණ තියෙන අරමුණ මෙතන වස්තු රූපය නැත්නම් ద్వාරය ස්පර්ශයේ විසින් වේදනාව ආරම්මන රස විඳීම් වශයෙන් වේදනාව ඇති කරන්නේ තමන්ගේ නිශ්‍රේහි. ඒ නිසා නිශ්‍රේ තමයි විඥාණය. මේක වස්තු වශයෙන් නිශ්‍රේ වෙනවා. නමුත් සහජාත වශයෙන් සංප්‍රයුක්ත වෙලා ඉන්නේ විඥාණයත් එක්කනේ. ඒ නිසා එයා වේදනාව ජනනය කරන්නේ විඥාණයෙහි. ඒතොර එකෙන් අදහස් වෙන දේ තමයි මේ චිත්තුප්පාදය. මෙතන අපි වස්තුව ලෙස ගත්ත උදාහරණයකට මම මේ නිකන් අදින්නේ රවුමක් නිසා නෙවෙයි. මේ වස්තු රූපය චිත්තෝත්පාදය කියන දෙක ගත්තම මේවා එකිනෙක ඇසුරු කරන් තිබුණත් මේවා විප්‍රයුක්තයි. එකිනෙකට වෙනස්. මේක එකම යුනිට් එකක්. චිත්තෝත්පාදය කියන්නේ එක යුනිට් එකක්. එක පැත්ම එක නිරෝධයක්. ඒ නිසා යුනිට් එක ඇතුලේ තමයි වේදනාව ඇති කරවන්නේ. ඒ සමූහයේ ඇතුලේ තමයි වේදනාව ඇති කරන්නේ. හරියට උෂ්ණය තමන් ඇසුරු කරන ලාකඩවල මෙලෙක් බව ඇති කරා වගේ මේ ස්පර්ශයේ වේදනාව ජනනය කරන්නේ චිත්තුප්පාදයේ තුල. වස්තු රූපෙහි නෙවෙයි. ආරම්මණයේ නෙවෙයි. ඒකත් තව කතාවක්. ඒ නිසා එකෙන් ගම්ම වෙනවා චිත්තුප්පාදයට තියෙනවා අනන්‍ය පැවැත්මක්. ඒක සමූහයක්. ඒ නිසා චිත්තුප්පාදයේ ඇතුලේ චිත්තචෛසිකයෝ වෙන වෙනම කතා කරන්න අපිට ලක්ෂණ වශයෙන් කතා කරාට ඒ යුනිට් එක ඒකත් එක්ක කඩන්න බෑ අපිට. නේද? ඒකත් එක්ක කඩන්න බෑ. ඔවුන් අතර තියෙන සම්බන්ධය ඔවුන් සහ රූපය අතර තියෙන සම්බන්ධයට වෙනස්. ඒක සංප්‍රයුක්ත බව. චිත්තචෛසිකවල තියෙන සංප්‍රයුක්ත බව. ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්මන ඒක වස්තුක බව. ඒක තව සමහර ආචාර්ය කරන ඒක සංප්‍රයුක්ත බව කියලා අතිරේක ගතියක්. මිශ්‍ර බවක්. කෙසේ වෙතත් මේ යුනිට් එකක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ මෘදු භව ඇතිවන්නේ ලාකොඩවල වගේ ස්පර්ශයේ වේදනාව ඇති කරවන්නේ මේ චිත්තුප්පාදය කියලා මතක තියාගන්න. අවසාන වශයෙන් අපි අවසන් කරමු. පදට්ටහණය අපි ඊළඟ දවසට ගමු. ස්පර්ශයේ චිත්තුප්පාදේ විකාරයට පත් කිරීම සංඛ්‍යාත සම්පත්ති රසය සහ උපට්ඨානාකාර පච්චුපට්ඨාන. චිත්ත විකාර රසෝවා. චිත්ත විකාර පච්චුපට්ඨාන. විකාරය කියලා කියන්නේ වෙනස් බවට පත් වෙනවා. වෙනසකටපත් භාජනය වෙනවා. මේක අපිට පරමත්ත දීපණියේ පච්චුපට්ඨාන ලෙස දක්වලා නැහැ. නමුත් මේ වාක්‍ය අපිට විකාර වීම කියන එක හම්බ වෙනවා. උදාහරණයකට අපි ගත්තොත් සිතෙන් සිත කියලා ගන්න ආරම්භණය නෙවෙයි. සිතෙන් අරමුණක් මේ චිත්ත නිමිත්ත. මේක චිත්තය නැත්නම් චිත්තුප්පාදය. මේ අරමුණ. දැන් මේ ස්පර්ශය විසින් ස්පර්ශ කිරීම නිසා මොකද උනේ ප්‍රකට උනේ ආරම්මන රසය. ප්‍රකට වුණා. මේ ආරම්මන රසය ප්‍රකට වීම නිසා මෙතන චිත්තුප්පාදේ මොකද්ද හටගත්තේ? වේදනාව කියලා ධර්මයක්. වේදනාව කියලා ධර්මයක්. වේදනාවේ අරමුණු රස විඳිනවා. ඒ වගේම දක්වලා තියෙනවා පරමදීපණියේ මේ ආරම්මන රසයට අනුකූලව සමහර ලාවට චිත්තුප්පාදේ බය වෙනවා. චිත්තුප්පාදේ ගැස්සෙනවා. ගැස්සෙනවා කියලා කියන්නේ තිගැස්මට ලක් වෙනවා. සමහරට පිනා යනවා. මේවා ඇත චෛසික ධර්ම ලක්ෂණ ද්වේෂය බය කියන්නේ ද්වේෂය, පිනා යාම කියන්නේ ප්‍රීතිය. ඒ වගේ මුළු චිත්තුප්පාදේම පිළිකුල් කිරීම, ද්වේෂ කිරීම, බය වීම වගේ යම් යම් චිත්ත විකාරයන් ඇති වෙනවා.
එතකොට මේ චිත්තුප්පාදේ එකක් ලෙස ගත්තොත් මේකේ මීට අමතරව වේදනාවට අමතරව බය නැත්තම් ද්වේෂය ඊට පස්සේ හාස්‍ය සතුට වගේ පිළිකුල් කටයුත්ත බව ආදී ලෙස යම් වෙනස් වීම ජනනය වෙනවා. චිත්තුප්පාදයක් ලෙස මේක සලකන්නේ. චෛසික ධර්ම ලෙස නෙමෙයි මම ගන්නෙ. චිත්තුප්පාදයේ ලෙස. චිත්තුප්පාදයේ වෙනස් වීමක් සිද්ධ වෙනවානේ. ආරම්මන රසානුකූලං. ආරම්මන රසයට අනුකූල වශයෙන් කියලා මේක කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔය දන්නව නේද රාගධාරී සංගීතයේදී නේ. රස තියෙනවනේ. බය බේරව රසය තියෙනවා. ඊට පස්සේ කාමුක රසය අවුස්සනවා කියලා එකක් තියෙනවා. සන්ත්‍රාසය අවුස්සනවා. පුදුමය ඇති කරනවා නේද? ඒ වගේ තියෙනවා මේ රාග කිහිපයක්. මට මතක නෑ හරියටම සියල්ලෙන් සියල්ල. ඒ මියුසික් එක නැත්තම් ඒ සින්දුවේ ක්‍රමයට ඇහෙනකොට අපිට ඇති වෙන සංගීත රසය කියලා එකක් තියෙනවා. උදාහරණයකට. ඒතර මේ වගේ මම උදාහරණයක් ගත්තේ ඒ සින්දුව ඇහෙනකොට ඇති වෙන වින්දනය. ඒ වගේ සමහර අරමුණු දකින්නකොට දැන් හිතන්න මහා මෙහෙම දත් දෙක ඇවිල්ලා මහා භයානක වෙච්ච ලොකු මිනිස්සෙක් රෑ 12ට විතර අපි ඉස්සරහට ආවොත් නේ. ඒක බය ජනනය කරන අරමුණක්. බය ජනනය කරන. සමහර අරමුණු තියෙනවා රාගය ජනනය කරනවා. සමහර අරමුණු පිළිකුල ජනනය කරනවා. බහුතරයක් මිනිස්සුන්ට. ඒක දැක්කගම මිනිස්සු අයියෝ බලන්න බෑ කියලා අප්‍රසන්න. සමහර දුගඳවල් එහෙම තියෙනවා පිළිකුල ජනනය කරනවා. ඒ වගේ මේ අරමුණු වල දැන් මේක තවත් මාත්‍රකාවක් මේකෙන් ආරම්භ වෙන්නේ. ආරම්මන රසයේ ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ කියලා ගන්නවා වගේම ඒවායේ තියෙනවා මතක තියෙන ආරම්මන රසයේ බියට හිත කර බව. ඊට පස්සේ රාගයට හිත කර බව. ඊළඟට මොනවාද බය කියන්නේ හිත තිගැස්සන බව. මේ වගේ ඒ ආරම්මන රසයේත් අපිට පරිදි දකින්නට පුළුවන් යම් අනු ලක්ෂණ ටිකක් අපිට සාමාන්‍යයෙන් බෙදන්නේ ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ කියලා. මේ කියන පරමද්දීපිනේ ආරම්මන රසානුකූලං ආරම්මන රසයට අනුකූල වීම වශයෙන් චිත්ත විකාරයක් සිද්ධ වෙනවා. වේදනාව ඇති කිරීම එකක්. ඒ වගේම චිත්ත විකාරය ඇති කිරීමත් සිත චිත්තුප්පාදය වෙනස් මට්ටමකට එකපාරට හොඳට අපි සංසුන්ව ඉන්නකොට එකපාරට භයානක මිනිස්සෙක් ඉදිරියට ආවොත් නැත්නම් මහා භයානක හඬක් ඇති වුණොත් ගමන් අපේ මුළු චිත්තේම විකෘතියටපත් වෙනවා. ඒක හොඳට අපිට 100න් හිතුවොත් තේරුම් ගන්නට පුළුවන්. අපි සාමාන්‍ය විදිහට ඉන්නකොට සාමාන්‍යයෙන් තියෙන මිනිස්සෙක්ගේ සයිකොලොජි වල කියන්නේ මේ සාමාන්‍ය ස්ටේට් එකක් තියෙන ගොඩාක් සතුටටපත් වුණත් දුකටපත් වුණත් අවසානයේ අපි එක්තරා ස්ටේට් එකකට එනවනේ. අපි ගොඩක් වෙලාවට ඉන්නේ නියුට්‍රල් ස්ටේට් එකේ බහුතරයක් දෙනා. කියන්නේ අපිට සාමාන්‍යයෙන් මිනිස්සු සාමාන්‍යයෙන් කාමරයක තමන් වැඩක් කරගෙන ඉන්නකොට පොතක් බලාගෙන ඒ කියන්නේ වැඩ කරගෙන ඉන්නකොට සාමාන්‍ය අර ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ඒබුයේන පහළ වෙන එක්තරා මට්ටමක් තියෙනවනේ මානසික මට්ටම. නේද? ඒක අධික ප්‍රීතියක්වත් අධික ශෝකයක්වත් නෙවෙයි. සාමාන්‍ය මට්ටමක් තියෙන. ඒක හදිසියේ කවුරු හරි නැති වුණොත් එහෙම ඒක දවස් ගණන් මාස ගණන් ශෝකේ තියෙන වෙන්න පුළුවන්. නමුත් අපි අර නැචරල් ස්ටේට් එකට ආපහු එනවා. ඒක ඉන්නකොට එක පාට අරමුණක් ආව ගමන් අපි ගොඩාක් කල නොදුටු මිත්‍රයෙක් හැම දැක්ක ගමන් අපේ හිත පිනා යෑමක් සිද්ධ වෙනවා. ඒක සම්පූර්ණ චිත්තුප්පාදේ විකෘතියටපත් වෙනවා. වෙනස් වෙනවා. තියෙන තත්ත්වේ. බය වෙනවා, ශෝකයටපත් වෙනවා. කලබල වෙනවා, පුදුමයටපත් වෙනවා. මේ වගේ ඒ විකෘතීන් සිද්ධ වෙන්නට මේ ආරම්මන රසය බලපාන. ඒකෙදි කෙනෙක්ට ප්‍රශ්න පොදුවේ මේ ටික කිව්වේ. සමහර දැන් උදාහරණයකට පුදුමය වගේ එකක් ආරම්මන රසය නිසා ජනනය වෙන එකක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තියෙන්න පුළුවන්. සමහර ඉමෝෂන්ස් බය සන්ත්‍රාසය වගේ ඒවා ගොඩාක්ම ආරම්මණය සන්තකව තියෙන දේවල්. ඉතින් පුදුමය වගේ දේවල් සමහරලාට අපේ තියෙන අත්දැකීම් ආදියත් හේතු කරගෙන බලපාන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ මම පොදුවේ නිකන් කිව්වේ මේ වගේ චිත්ත විකෘතියක් සමහරලාට මම කියපු සමහර ඒවා ආරම්මන රසයට ඩිරෙක්ට්ම සම්බන්ධ නොවෙන්න වෙන්න පුළුවන්. මට අදහස් කරන්න උනේ මේ බය සන්ත්‍රාසය වගේ ඒ ලක්ෂණ මේ ඒ විනාශ වීම ඇති කරනවා ආරම්මන රසය ප්‍රකට කිරීම නිසා. ඉතින් ස්පර්ශයේ තවත් එක් කෘත්‍යයක් තමයි මේ චිත්තුප්පාදේ විකාරයටපත් කිරීම. ඒක අපි කියවලා අවසන් කරමු. ස්පර්ශයේ විශ්ින් අරමුණ ස්පර්ශ කරන විට ආරම්මන රසයේ චිත්තුප්පාදේ ප්‍රකට වේ. එවිට අරමුණේ ආරම්මන රසයට අනුකූලව චිත්තුප්පාදේම වෙනස්කම් වලට භාජනය වේ. ඉෂ්ඨාරම්මණය මතු විට චිත්තුප්පාදේ පිනායයි, අනිෂ්ඨාරම්මන රසයේ මතු විට චිත්තුප්පාදේ කිපේ, භයානක ආරම්මන රසයේ මතු විට චිත්තුප්පාදේ බිය වේ. ප්‍රතිකූල ආරම්මන රසයේ මතු විට චිත්තුප්පාදේ අරමුණ පිළිකුල් කරයි.
චිත්තුප්පාදයේ විකාරයට පත්වන්නේ ස්පර්ශයේ විසින් ආරම්මන රසය මතු කර දීම නිසාය. ස්පර්ශයේ ලක්ෂණය අරමුණ ස්පර්ශ කිරීමයි. ඒ හරහා ස්පර්ශය සිදු කරන කෘත්‍ය නම් සිත අරමුණේ ගැටීමට සලස්වීමයි. එසේ ආරම්මන රසය මතු කර දීමේද ස්පර්ශයේ කෘත්‍යයකි. ස්පර්ශයේ මෙම දෙවැනි කෘත්‍ය නිසා චිත්තුප්පාදයේ ආරම්මන රසයට අනුකූලව විකාරයට પ્રાપ્ત වේ. වේදනාව හට ගන්නට අමතරව විකාරයට පාත්‍ර වෙනවා. පරමාර්ථ ධර්මයක කෘත්‍යයක් නිසා ලැබුවා වූ ගුණෙහි සම්පත්ති රසයයි. මෙහිදී ස්පර්ශයේ ආරම්මන රසය ප්‍රකට කිරීම සංඛ්‍යාත කෘත්‍ය නිසා චිත්තුප්පාදයේ පිනායෑම බයවීම ආදී ගුණ ලබයි. එබැවින් චිත්තුප්පාදයේ විකාරයට පත් කිරීම ස්පර්ශයේ සම්පත්ති රසයකි. එයම උපස්ථානාකාර පච්චුපට්ඨානේ බව දත යුතුයි. ඒ නිසා මේ තමයි අපි කතා කරේ. අද අපි කතා කරා මාතෘකා කීපයක්ම. ටිකක් ගැඹුරු මාතෘකා. මොනවද? ස්පර්ශය කියන එකේ පච්චුපට්ඨානේ සහ ඵලය කියන එක. එතකොට තින්නන් සංගති පස්සෝ කියන එක තේරවාදයේ හැටියට විස්තර කරන්නේ කොහොමද? ඒක තුනේ එකමුතු මාත්‍රයක් විතරක් නෙක වෙනම පරමාර්ථ ධර්මයක්. අටුවාවේ හැටියට හේතු අනුසාරයෙන් ස්පර්ශය විස්තර කරපු එකක්. ඊට පස්සේ පරමද්දීපණී හැටියට ඒ ස්පර්ශය තමයි මේ තුනේ එකතුව පරිපූර්ණ කරන්නේ. ඒක අපිට ගන්න පුළුවන් අර්ථ සාධක ආරම්භන ග්‍රහණයට හේතු වෙන සංගතිය එකමුතුව සිද්ධ කරේ ස්පර්ශය නිසා. ඒ නිසා පච්චුපට්ඨානේ සම්පත්ති රසයේ හේවත් පච්චුපට්ඨ උපට්ඨානාකාර පච්චුපට්ඨානේ දෙස මේ දෙකම එකයිනේ. සම්පත්ති රසයේ උපට්ඨානාකාර පච්චුපට්ඨානේ දෙස ස්පර්ශය හඳුන්වලා තියෙනවා. ඊළඟට ස්පර්ශයේ ඵල පච්චුපට්ඨානේ ගත්තම වේදනාව එහෙමත් නැත්නම් ඵල පච්චුපට්ඨාන වෙනවා චිත්ත විකාරය. චිත්තුප්පාදේ විකාරයට પ્રાપ્ત කිරීම. ඒ නිසා මේ හැම එකකින්ම ගම්ම වෙන දේ තමයි ස්පර්ශය කියන්නේ තවත් එක්තරා පරමාර්ථ ධර්මයක්. ඒක සත්වයේ පුද්ගලික ආත්මයක් නෙවෙයි. හුදු අරමුණු ස්පර්ශ කිරීමක්. ඒ අරමුණු ස්පර්ශ කිරීම නිසා නානා දේවල් සිද්ධ වෙනවා. වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා මේකට අවධානය දෙනකොට අපිට පැහැදිලි වෙන පටන් ගන්නවා මෙතන අරමුණු ස්පර්ශ කරන කෙනෙක්වත් අරමුණු විඳින කෙනෙක්වත් නෙවෙයි මේ හුදු ධර්ම මාත්‍රයක් මෙතන වැඩ කරන්නේ කියලා. ඒ නිසා අපි දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. රේරුකාණී හඳුරන්නේ අභිධර්මයේ මූලික කරුණු පොතේ දක්වන හැටියට ස්පර්ශය සහ විඥානයේ තේරුම් ගැනීම තමයි අභිධර්මයේ මූලිකම පියවර කියලා කියන්නේ. ඒ දෙක හරියට තේරුම් ගත්තේ නැත්නම් අභිධර්මයේ දන්නවා කියන එක සත්‍යයක් නෙවෙයි කියන එක ඒ හඳුරු කියලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ අද උත්සාහ කරේ අද මේ පන්ති තුලින් උත්සාහ කරේ අපිට මේ දෙක පැහැදිලි කරලා දෙන්න. මට තේරෙන විදිහට ඔබ වහන්සේ ඊටාම හොඳ කාර්යයක් ඒ ගැන කළා. ඒ ගැන මම ඔබ වහන්සේට ඊටාම කෘතඥ වෙනවා. දෙවැන්න තමයි මට අද උදේ ඇතිවෙච්ච කල්පනාව ඔබ වහන්සේ ඒක පාඩම පටන් ගන්නකොට විස්තර කළා. ආයතන 12න් 10ක්ම රූප ద్వාර සම්බන්ධයෙන් එන බාහිර ආයතන 5යි අභ්‍යන්තර ආයතන 5යි මේ රූප භවයක ඇතිවන ඒ 10ම රූප. එතකොට මේ රූප වල තමයි ඝට්ටණය ඇති වෙන්නේ. නමුත් ඒ ඝට්ටණය නිසා ඇතිවන ප්‍රතිඵල තමයි විඥාන සහ ඒ සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආහාර ඔය ප්‍රත්‍යක්ෂයෙන් ඇතිවන්නා වූ ඒ චිත්තුපාදේ ඒ සියල්ලෙම ඇතිවන්නා. ඒක ඔබ වහන්සේ තාවු කළා. ඒක නිසා මට දැන් ඒ ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. ඌමනා නැහැ. මට ඒක තේරුණා. හැබැයි මනෝවිඤ්ඤාණ මනායතනේ සහ ධම්මායතනේ ගත්තාම ඒ එතෙන්දී අර ඔබ වහන්සේ කියපු දේ තමයි බලපාන්නේ. මොකද එතන ෆිසිකලි ඝට්ටනයක් වෙනවා කියලා කියන්න බෑ. නමුත් අර ආපాతගත වීමක් තියෙනවා කියන එක මම හිතන්නේ රේරුකාණී හාමුදුරුවෝත් ඒක වෙනත් ආකාරයකට විස්තර කරලා දෙනවා මේ මූලික කරුණු පොතේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වහන්සේ කියපු කාරණා දෙකක් සම්බන්ධයෙන්. එකක් තමයි ඔබ වහන්සේ කිව්වා හේතු නිසා මේ ප්‍රත්‍ය හට ගන්නවා. නමුත් ඒ ප්‍රත්‍යේ නිරෝධයට හේතු නිරෝධය ඊතරම්ම වැදගත් නැහැ කියලා. නමුත් පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල උදේවේ ඥානෙ විස්තර කරන තැන ඒක පැහැදිලිවම කියලා තියෙනවා. වය කියන එක විස්තර කරන්නේ අවිජ්ජා නිරෝධය, කම්ම නිරෝධය, මේ තණ්හා නිරෝධය, ආහාර නිරෝධය සහ ලක්ෂණ ගැනීම කියන්නේ. ඉතින් එතකොට ඒක ගැන මට පොඩි ගැටලුවක් ඇති වුණා. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔව් ඒක මෙහෙමයි. දැන් ඒක මම දේශනාවේ විස්තර කරේ එහෙම නිරෝධයක් තියෙනවා තේරවාදී. ඒ නිරෝධය අපි හිතන් ඉන්න මේ හේතුව නිරුද්ධ. උදාහරණයකට ඒ නිසා B හටගත්තා. ඒ නිසා B හටගත්තා. ඒත් ඉපදලා නිරුද්ධ වෙනවනේ. Bත් ඉපදලා නිරුද්ධ වෙනවනේ. Bගේ මේ නිරෝධයට විනාශයට ඒගේ කිසි සම්බන්ධයක් නැහැ.
එහෙමයි. ඒ තිබුණත් නැතත් බී නිරුද්ධ වෙනවා. උදාහරණයට චක්ෂුර් ප්‍රසාදයේ හටගෙන කාලයක් තියලා නිරුද්ධ වෙනවා. එහෙමයි. චක්කු විඥානයේ හටගෙන ඒක තියෙනකොටම නිරුද්ධ වෙලා යනවා. එහෙමයි. මේ A නම් මේ B නම් මේ A ගේ බලපෑමක් B ට නැහැ. හරිනේ? ඒ නිසා A ගේ නිරෝධය B ගේ නිරෝධයට ඒ කියන්නේ මේ අපි කියන ෂණික නිරෝධයට බලපාන්නේ නැහැ. එහෙමයි. නිරෝධ දෙකක් තියෙනවා. අනුප්පන්න නිරෝධය කියලා එකක් තියෙනවා. එහෙමයි. A ඇතිකල්හි B හට ගන්නවා. එහෙමයි. දැන් සමහරට A ඇතිකල්හි B හට ගන්නට නියමිතයි. හටගෙන නැත. එහෙමයි. A නැති වෙනකොට B හට ගන්නට කලින්ම නිරෝධය. ඒකට අනුප්පන්න නිරෝධය කියලා. ඒක මට තේරෙනවා හම්දුනේ ඔබ වහන්සේ තමයි ඒකත් හොඳින් පැහැදිලි කරලා දුන්නේ. එතකොට මම කතාව දේශනා කරන්නේ තින්නං සංගති පස්සෝ කියන කතාවේදී ආධ්‍යාත්මික ආයතනය, බාහිර ආයතනය, විඥානය කියන තුනේ එකතුව ස්පර්ශය කියලා කවුරු හරි ගත්තොත්. හරිනේ? එතකොට කෙනෙක් තරකයක් ගහනවා. තරකයක් තමයි මේව වල ඉදීම් බිදීම් තමයි ස්පර්ශයේ ඉදීම් බිදීම කියලා. එහෙමයි. හරිනේ? එතකොට ස්පර්ශයට අනන්‍යතාවයක් නැති වෙනවා. සමහර කෙනෙක් හිතන් ඉන්න එකක් තමයි හේතු නිරුද්ධ වෙනකොට ඵලයත් නිරුද්ධ වෙනවා ඒකත් එක්ක කියලා. මේක සහජාතව තියෙන ධර්ම වලට ඔය කතාව කියන්න පුළුවන්. මතක තියාගන්න. සහජාතව කියලා කියන්නේ එකම චිත්තුප්පාදේ එකක් නිරුද්ධ වෙනවා අනිත් එකක් නිරුද්ධ වෙනවා. මේ සහජාතව තියෙන මේ යුනිට්ස් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ හේතුව තියෙනවා ඒ යුනිට් එකෙන් අන්නේ වෙච්ච හේතුවක් ගැන කතා කරන්නේ. එතකොට ඒ හේතුව තිබීම නොතිබීම කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක තිබීම නොතිබුණත් තිබුණත් නොතිබුණත් මේ ධර්මයේ නිරුද්ධ වෙනවා. ඒක හැටියක් ඒකේ. ඒකේ ස්වභාවයක්. ඒ නිසා කවුරු හරි කිව්වොත් එම ස්පර්ශ නිරෝධය යනු මේ තුන හටගෙන නිරුද්ධ වීම කියලා ඒ කතා කරලා තියෙන ස්පර්ශයේ මේ ෂණික නිරෝධයට අරතුන බලපාලක නෑ. ස්පර්ශයේ ෂණික නිරෝධය ධර්මතාවයක් ලෙස සිද්ධ වෙන දෙයක්. පටිච්චසමුප්පාදයේදී කතා කරන්නේ අනුප්පන්න නිරෝධය ගැන. අවිජ්ජා නිරෝධේන රූප නිරෝධං, කම්ම නිරෝධේන රූප නිරෝධං, උපාදාන නිරෝධේන රූප නිරෝධං කියලා කතා කරනවා. අනුප්පන්න නිරෝධය ගැන අපි කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි මට එකෙන් එම්ෆසයිස් කරන්න ඕනුනේ කවුරු හරි ප්‍රතිතර්කයක් ගෙනාවොත් දැන් කියන්නේ අර තුනේ එකතුව ස්පර්ශයයි. එහෙනම් ස්පර්ශයේ ඉදීම් බිඳීම ගැන බුදුරජාණන් කතා කරලා දෙනවා. එහෙනම් ස්පර්ශයේ ඉදීම් බිඳීම යුත්තේ ආයතන රූප ආයතන ආරම්මන විඥාන වල ඉදීම් බිඳීම කියලා ගත්තොත් ඒක සමහර විට කෙනෙක් අර ෂණික නිරෝධය තත් හේතු නිරෝධය ඕනේ කියලා උපකල්පනය කරලා අර තරකේ ගේන්න පුළුවන්. ඒක වැරදි කියන්නේ. ඒක තේරවාදයට ගැලපෙන්නේ නැහැ කියන එකයි මට කියන්න ඕන. බොම්පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු කන්ටෙක්ස්ට් එක මට දැන් තේරෙනවා. ඒක වැටෙනවා. අපි වෙනත් දවසක එමුනම් අර උද්‍යප්පේ ඥානය ගැන කතා කරමු. වෙනත් දවසක විපස්සනාව ගැන කතා කරද්දී මට ඊළඟ ප්‍රශ්නෙට එන්නේ ඔබ වහන්සේ පටිච්චසමුප්පාදයේ පස්සපච්චය වේදනා ගැන කිව්වා. ඒ වුණාට ඔබ වහන්සේ කිව්වේ නෑ ආයතන පච්චය පස්සෝ සලආයතන පච්චය පස්සෝ කියන එක ගැන. ඉතින් එතෙන්දි මට කිවිච්ච විතර්කයක් මම ඔබ වහන්සේට කියන්නම් මම වැරදි නම් කරුණාකරලා නිවැරදි කරන්න. මේ මට ඇතිවෙච්ච විතර්කය තමයි එතන ආයතන පච්චය විඥාන නොකිය ආයතන පච්චය පස්සෝ කියන එකෙන්ම පෙන්වන්නේ මේ පස්සේ තමයි මේ සංසාර ප්‍රවෘත්තියට පිටුවහල් වන දේ. ඒ කියන්නේ අභිධර්ම පරියායෙන් බලපුවාම ඒක උත්පාද ඒක නිරෝධ හැටියට විඥානයකුත් ඒ වෙලාවේ ඇති වෙනවා. ඒ වගේම අනිත් ස්කන්ධات ඇති වෙනවා. නමුත් ස්පර්ශය විතරක් පුවා දක්වලා ඒ ධර්මයේ දිශා කලේ ඒ ධර්මයට අවශ්‍ය කරන කාරණේ ඒ පස්සේ හැටියට දැක්වීම කියන එකයි මට ඇති වෙච්ච විතර්කය. හරි. කතාව හරි. අපි සලආයතන පච්චය පස්සෝ කියනකොට හේතුවනේ මහත්තයා පදට්ඨානේ ස්පර්ශේ. ඒක අපි අනිත් දවසේ කතා කරමු. එහෙමයි. අපි දැන් කතා කරේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච ඵලය. එතකොට සලආයතන පස්ස වේදනා. අපි දැන් මේක විතරයි කතා කරේ. ඊළඟ දවසේ අපි පදට්ඨානේ කතා කරනකොට මේ නික් එක කතා කරා. ඒතර ඒකෙදී අපි අරමුණ ආයතනය විඥානය කියන එකත් මේකට හේතු වෙනවා. ඒ ටිකම එකතු කරලා අපි කතා කරමු. ඒ වගේම බුදුපා කිව්වා හරි මෙතන විඥානය ගන්න නැතුව ස්පර්ශය ගන්න හේතුව වේදනාව ගේන්න ඕනේ. වේදනාව ගේන්න ඕනේ තෘෂ්ණාව ගේන්න ඕනේ නිසා.
තෘෂ්ණාව ගේන වේදනාවට ගෙනාවා වේදනාව ගේන්න විඥාණය ඇතුළ මෙතන ස්පර්ශය ගේන්න ඕනේ. ඒ නිසා සලආයතන පච්චය විඥානං කියන්නේ නැතුව සලආයතන පච්චය පස්සෝ කියලා දේශනාව අරගෙන තියෙනවා. එහෙමනම් ආන්දර ප්‍රධාන කාරණා තවත් කාරණයක් ඇටියට මට අහන්න තියෙන්නේ පස්සපච්චය සංඥා සහ පස්සපච්චය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හැටියට අපි කියනවා පස්සේ නිසා සංඥාවක් ඇති වෙනවා අනිත් සියලු සංකාරات ඇති වෙනවා කියලා. ඒකත් ඒක උත්පාද වශයෙන් ඒක නිරෝධ වශයෙන් ඒක සම්පයුක්ත වශයෙන් නිස්රේ වශයෙන් සාජාත වශයෙන් ඇතිවන්නා වූ එකම ධර්ම කොටස හතරක්. ඒ හතරට ඒ හතරෙන් තුනකටම පස්ස කියන චෛතසිකයේ ප්‍රති වෙනව නේද කියන එක තමයි අන්තිම ප්‍රශ්නේ. ඔව්. ඒක අපි ඉදිරියේදී කතා කරමු. ඉදිරි දවස්වලදී ස්පර්ශයේ අනිත් ඒවාට තියෙන දායකත්වය ඉදිරියට හිමින් ක්‍රමානුකූලව කතා කරගමු. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට වහන්සේ කරන්න අවශ්‍යයි මට වටිනාකම කියන කොච්චරද කියලා කියන්න බෑ. වහන්සේට බලාපොරොත්තු වන ආකාරයකට වහන්සේට ධර්ම අවබෝධය නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඇත්තටම මම අහන්න හිතුව ප්‍රශ්නේ තමයි කිත්සිරි මහත්තයා අවසානයේදී අහුවේ ස්වාමීන් වහන්සේ අර ස්පර්ශය මේ සංඥා සංස්කාර කියන ඉතුරු චෛතසිකවලට අර චිත්ත විකාර කියන වලට ඇතුළත් වෙන්නේ කියන එකයි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න තමයි මට ඕනේ ඔබ වහන්සේ ඉදිරියේදී අපි එක එක චෛතසික ධර්ම එනකොට ඔය කතා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ ඒක තමයි ප්‍රශ්නේ. බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ආරම්භන රසය ගැන වහන්සේ අපිට මේ දේශනාව තුළදී විස්තර කළා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ආරම්භන රසය කියලා කියන්නේ අත් වශයෙන්ම ඒ අරමුණ එක එක පුද්ගල අධ්‍යාශයෙන් ගන්න දෙයක් කියලා තමයි හිතුනේ. එහෙම නැතුව මේ ආරම්භන රසය කියලා කියනකොට ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි කියලා වගේ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. දෙවෙනි ප්‍රශ්නය තියෙන්නේ විශේෂයෙන්ම මේ කාම ගුණ සූත්‍රය ඇතුලේ මේ එතනත් මේ ආයතන ගැන කතා කරපු නිසා එතනදී ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිහ භික්ඛවේ සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුච්චති රූප සංඥාච විරජ්‍යති කියලා. ඒ විදිහට තමයි ඉතුරු ආයතන ගැන කියලා තියෙන්නේ. සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුච්චති රූප සංඥාච විරජ්‍යති කියලා. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මොකද්ද මේ සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ මේ යත් චක්කුංච නිරුච්චති රූප සංඥාච විරජ්‍යති කියන එක පැහැදිලි කරලා දෙන්න නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒකට මට සූත්‍රය බලන්න වෙනවා. ඒක මම අනිත් දවසේදී කතා කරන්න මුලින්. ඒ සූත්‍රය බලන්න. ඊට කලින් කොටස කිව්වේ මේ ආරම්මන රසය ගත්තම ඒක අපිට ටීකාවල දෙනවා ආරම්මන වේදනාව ගත වේදනා මාත්‍රකාවේදී කතා වෙනවා වේදනා මාත්‍රකාව. වේදනාව ආරම්මන රසය විඳිනකොට ඉෂ්ට රසය විඳිනවා ඉෂ්ටාකාරයෙන් විඳිනවා. දෙකම වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම අනිෂ්ට ආරම්මන රසය ඉෂ්ට ලෙස විඳින්නත් පුළුවන්. ඉෂ්ට දෙය ඉෂ්ට ලෙස විඳින්නත් පුළුවන්. එතකොට ඔක කරුණු දෙකම තියෙනවා තේරවාදයේ හැටියට. දැන් සමහර දාර්ශනිකයේ තියෙන කතාවක් අරමුණු වල මේ ඉස්තටික් ඉෂ්ඨානිෂ්ඨ භව කියලා එකක් නැහැ. ඒක මනය පුද්ගලයාගේ මනස තියෙන කියලා කතාවක් වෙනවා. තේරවාදයේ කියන්නේ දෙකම තියෙනවා. අරමුණෙත් ඒ භව තියෙනවා. මොකද සමහර දාර්ශනිකයෝ කියන අරමුණෙහි තියෙනවා ඒ කලාත්මක භව කියලා. ඒ නිසා තමයි බහුතරයක් දෙනා සමහර අරමුණු වලට කැමති වෙන්නේ. බහුතරයක් අකමැති වෙන්නේ. තේරවාද බුද්ධාම හැටියට ඒක ආරම්මනසිත ගුණයක්. ඒක අපි වේදනාව කියන මාතෘකාවේදී මම කෙටියෙන් කතා කරලා ආරම්මන කියන පාඩමේදී ආරම්මන රසය කියන එක දීර්ඝව වෙනම මාතෘකාවක් ලෙස කතා කරනවා. වෙනම පාඩමක් අරගෙන. එතකොට ඒකෙදී අපි කතා කරනවා මේ ආරම්මන රසයක් කියන එක බුදුරණන්සේ පිළි අරගෙන. ඉෂ්ට භව, අනිෂ්ට භව. දැන් බුදුරණන්සේ දේශනා කරනවා රහතන් වහන්සේට ඕනනම් ඉෂ්ට ආරම්මණය අනිෂ්ට ලෙස බලන්න පුළුවන්. අනිෂ්ට ආරම්මණය ඉෂ්ට ලෙස බලන්න පුළුවන්. කාරණේ. එතකොට පළවෙනි වාක්‍ය බලන්න. උන්වහන්සේ ලේබල් කරනවා ඉෂ්ට ආරම්මණය කියලා. ඒ ආරම්මණය ඉෂ්ටයි. ඒක ඕනනම් අනිෂ්ට ලෙස බලන්න පුළුවන්. ඒ ආරම්මණයසිත ගුණයක් මේක. ඒක ආරම්මණය ඉන්බිල්ට් ක්වොලිටි එකක්. කෙනෙක් අහන්න පුළුවන් නෑ. ආරම්මණයමයි සමහර තැන්වල තියෙනවා ආරම්මණයමයි ආරම්මන රසය කියලා දීපු නිර්වචන තියෙනවා. ඒ ආරම්මණයම ආරම්මන රසයයි කියන්නේ හේතුව මේ දෙකක් ලෙස වෙන්නන්න බැරි නිසා. ධර්ම දෙකක් නැසේ වෙන්නන්න බැරි නිසා. ප්‍රත්‍ය ශක්තියයි ප්‍රත්‍යයයි කියන එක අපි දෙකක් නේ ගැඹුරින් අධ්‍යයනය කරනවනේ.
නමුත් ඒක වෙනම දක්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ වගේ තමයි ආරම්මණය ආරම්මන රසය කියන එකත් ගැඹුරින් බැලුවම ධර්ම කියන්නේ ගති දෙක. ඒක වෙනම ධර්මයක් නෙවෙයි. ආරම්මණය සතු ගුණයක්. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ ප්‍රත්‍ය සතු හැකියාවක්. ඒ වගේ ආරම්මන රසය කියන්නේ ආරම්මන සතු ගුණයක්. කෙනෙක් මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්. බුදුරන් වහන්සේ යමකට ඉෂ්ට කිව්වේ බොහෝ දෙනා ලෝකෙ ඉෂ්ට සලකන නිසා වෙන්න පුළුවන්. ඒතර එනේ සාමාන්‍ය ප්‍රශ්නේ ඇයි යම්කිසි අරමුණක් බොහෝ දෙනා ඉෂ්ට ලෙස සලකන්න හේතුව? ඇයි එහෙනම් බොහෝ දෙනාගේ ආකර්ෂණයට සමහර ඒවා ලක් වෙන්න සමහර ඒවා විකර්ෂණයට ලක් වෙන්නත් හේතුව? ආරම්මණයේ සතු ඉෂ්ටනිෂ්ඨ බවක් නැහැ කියලා කෙනෙක් තර්කයක් ගේන්න පුළුවන්. ඒතර අහන්න පුළුවන් හොඳම ප්‍රතිතර්කේ ඇයි බොහෝ දෙනෙට එකම අරමුණක් ඉෂ්ට වෙන්නත් එක අරමුණක් අනිෂ්ට වෙන්නත් හේතුව? ඒක ආරම්මණයේ සතු මොකක් හරි වෙනස්කමක් තියෙනවා. ඒ බවයි මේ කතා කරන්නේ. බොහෝ දෙනාට ඉෂ්ට බව ඉෂ්ට ලෙස වැටහෙන්නට හේතු වෙන බවක් තියෙනවා ආරම්මණයේ. ඒක පුද්ගලයාගෙන් ස්වායක්තයි. ඊට පස්සේ ගත්තොත් එහෙම විපාක සිත් වගේ තේරවාදී හැටියට විපාක සිත් ගත්තොත් එහෙම විපාක සිත් වලට ওই ජවන සිත් වලටනේ තියෙන්නේ මේ තමන්ගේ රුචිකත්වයේ අනුව ආරම්මණය දකින්න එක. විපාක සිත් වලට එහෙම එකක් නැහැ. විපාක සිත් ආරම්මණය තියෙන ආකාරයෙන්ම තමයි රසෙ මිදී. ඒ නිසා ඒ පැති ඒ වගේ අපි තේරුම් ගත්තම ආරම්මන රසය කියන එක ඉන්බිල්ට් ගතියක්. හැබැයි මතක තියාගන්න ආරම්මන රසය මොන ආකාරයේ වුණත් ජවන මට්ටමට එනකොට පුද්ගලයාගේ ආධ්‍යාශය අනුව ඒ වෙලාවේ තියෙන මානසික මට්ටම් අනුව අපිට ආරම්මන රසය වෙනස් ලෙස අත්විඳින්නට පුළුවන්. ඊටාම මිහිරි සින්දුවක් වුණත් අපි මොකක් හරි දුකකටපත් වෙලා ඉන්නකොට කවුරුද මොන කරදරයක්ද මේ කියලා අපි ඒකට ගැටෙන්නට පුළුවන්. ඒ නිසා මේ වගේම කොච්චර මිහිරි කෑමක් වුණත් හොඳටම බඩ පිරීලා ඉන්නකොට කවුරු හරි කටට දැම්මොත් ඒක අපිට අප්‍රිය වෙන්නට පුළුවන්. මේ ජීව විඥාණයට ඒක දැනෙයි. මම දන්නේ ජීව විඥාණයට අප්‍රිය වෙන මෙකනිසම් එකක් තියෙනවද කියලා මොකක් හරි කය වෙනස් වෙලා. බොහෝ විට මනෝද්වාරයට ඒක අප්‍රසන්න ලෙස දැනෙනවා. මොකද ආයතන වලට උනත් දැන් උදාහරණයකට එකම අරමුණ කාය ප්‍රසාදයට සීත කාලයේදී ඉෂ්ඨාරම්මණයක් වෙලා උෂ්ණ කාලයේදී අනිෂ්ඨාරම්මණයක් වෙනවා. උණු වතුර බාත් එකක් ගත්තොත් නේ සීත කාලයේදී බොහොම ඒක ප්‍රියමනාප දෙයක් වෙනවා. හැබැයි උෂ්ණ කාලයකදී උණු වතුර දෙයක් වනදොත් නෑවොත් ඒක අප්‍රිය දෙයක් වෙනවා. ඒ නිසා ආයතන වලත් මේ පංචායතන වලත් ඒක විඥානයේ ප්‍රශ්නයක් නෙවෙයි ආයතනයේ ප්‍රශ්නයක් එතන තියෙන්නේ. සීත කාලයේදී අපේ කාය ප්‍රසාදය පොඩ්ඩක් වෙනස් වෙලා. ඒ වගේ සිද්ධියකින් අපි සලකන්න ඕනේ. මේ නිසා මේ ආරම්මන රසය කියන එක අරමුණ සතු ගුණයක් කියන එක තමයි තේරවාදයේ තියෙන මූලික සිද්ධාන්තය. මම ආරම්මණය කියන පාඩමේදී මේක හේතු යුක්ති සහිතව කතා කරනවා. දසාවනස් බොම් පින්තරවන් සර්ණයි. තේරෙනවා සර්ණයි. තේරෙනවා සර්ණයි සම්මානස අවසරයි. සම්මානස දැන් අදාළට මේ ඔබවන්සේ දේශනා කළ විදිහට දැන් ආයතන නිරෝධය ඒ වගේ ගත්ත මේක අර අනු නිරෝධය මේ විදිහට ගන්න එක බොහෝ තැන්වලදී ඒක පැහැදිලි. ඉතින් ඒක පෞද්ගලිකව මම ඒක හිතන්න මේ කැමති ගතියක් තියෙනවා සාමාන්‍යස. හැබැයි දැන් ඒක හිතනකොට සමහර විදිහට සමහර දේශනා ඇහෙනකොටයි තව විදියකට ඒක විස්තර කරන තැන් තියෙනවද කියලා හිතනවා සාමාන්‍යස. සමහර සූත්‍රවල දැන් උදාහරණයකට සාමාන්‍යස මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංචේතනීය වර්ගයේ තියෙන ආනන්ද සූත්‍රය කියලා එකක් සාමාන්‍යස. ඒකේ කියන්න මහංගින් හාමින් ඔව් ඒකේ ස්වාමීන් වහන්සේ මේ කොට්ටිත් ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවක දෙදෙනා මේ කොට්ටිත් හාමුදුරුවෝ අහන්නේ මුලින්ම අර සවදාරුම් ස්පර්ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුවේ අනිකිසි දෙයක් ඇද්ද? එතකොට කියනවා මේ අවත්‍යසේ නොකිය. ඊළඟ අනිත් පැත්තට අහනවා මේ සවදාරුම් ස්පර්ශායතනයන්ගේ විරාගය හා නිරෝධය මතුවේ අනිකිසි දෙයක් නැද්ද? එහෙම කියන්නත් එපයි කියලා ඒ විදිහට මේ ඒක ගිහිල්ලා ඊට පස්සේ අන්තිම හරිය සූත්‍රය කියනවා අවත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධය මතුවේ අන්කිසි දෙයක් ඇතයි මෙසේ කියනුවේ ප්‍රපංච නොකටයුතු තන ප්‍රපංච කෙරේ. අවත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධය මතුවේ අන්කිසි දෙයක් නැතයි මෙසේ කියනුවේ ප්‍රපංච නොකටයුතු තන ප්‍රපංච කෙරේ. අවත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධය මතුවේ අන්කිසි දෙයක් ඇත්තේ හෝ නැත්තේ හෝ මෙසේ කියනුවේ ප්‍රපංච නොකටයුතු තන ප්‍රපංච කෙරේ. අවත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුවේ අන්කිසි දෙයක් ඇත්තේ හෝ වෙයි නැත්තේ හෝ මෙසේ කියන ප්‍රපංච නොකටයුතු තන ප්‍රපංච කෙරේ. අවත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය යම්තාක් වේද ඒතාක් ප්‍රපංචයාගේ ගතිය වෙයි. ප්‍රපංචයාගේ ගතිය යම්තාක් වේද සවදාරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය
එතෙක්ම වේයද්දී සබදාගම ස්පර්ශායතනයන්ගේ අවශේෂ විරාගය නිරෝධේ ප්‍රපංච නිරෝධේ වේ. ප්‍රපංච නිරෝධයෙන් ප්‍රපංච නිවීම වේ. ඊළඟට මේකට අර මදුපිණ්ඩික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අර මුලදී මේ ප්‍රපංච නොකර ඉන්නවයි කියලා ඒ විස්තරය ගත්තම එතන අන්තිමට කියන්නේ මේ සලායතන නිරෝධයක් කියන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ ඒ විදිහට ගත්තොත් මේ සමහර සූත්‍රවල අර වෙනස් විදිහේ අර්ථ දැක්වීමකුත් තියෙනවද කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ප්‍රපංච නිරෝධය කියන්නේ අනුසේ නිරෝධය. අනුසේ නිරෝධ වෙනකොට සලායතන නිරෝධ වෙනවා අනුප්පන්න වශයෙන්. ප්‍රපංච නිරෝධය කියලා කියන්නේ අරමුණු වලට අරමුණු ඇලෙන්නේ නැතුව ප්‍රපංච නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ප්‍රපංච නිරෝධය කියන්නේ අනුසේ නිරෝධය. පරමාර්ථ ජාතික ධර්ම නිරෝධය. පරමාර්ථ ජාතික ධර්ම තියෙන තාක් කල් අනුප්පන්න ධර්ම එක්ක අපි බැඳිලා ඉන්නේ. ඉතින් ඒ නිසා ප්‍රපංචයේ අවශේෂ නිරෝධය කියන්නේ අනුසේ නිරෝධයක්. ඒක නිර්වාණය. ඕනනම් ඒක අනුත්පාද නිරෝධය කියලත් අපිට එක ක්‍රමයකට ගන්න පුළුවන් රාගේ නැති බව කියලා. ඒක අපේ රේරුකාණි සාංශලා ගන්න නිර්වාණයමයි කියලා. ප්‍රපංච නිරෝධයත් එක්ක සලායතන නිරෝධය සිද්ධ වෙනවා. අවශේෂ නිරෝධය. ඒ නිසා ප්‍රපංච නිරෝධය කියන ක්ලේශ නිරෝධය වෙනකොට හට ගන්න තියෙන ආයතන නිරෝධ වීමක් ඔය කතා කරන්නේ. ඒ නිසා ප්‍රපංච නිරෝධය යනු අනුසේ ප්‍රහාණය මාර්ගසිතින් කරන අනුසේ ප්‍රහාණය. තකොට ස්වාමීන් වහන්සේ දැන් මේ බුදුහාමුදුරුවෝ වගේ තන මදුපිණ්ඩික සූත්‍රයේ දිනනට ඒ හැම මොහොතකම දැන් ප්‍රපංච කරන ගතියක් නැහැ කියලා වගේ ගත්තොත් එතකොට ඒ අර්ථයෙන් බැලුවොත් ඒක නිරෝධ ආයතන නිරෝධයක් වෙන්නේ නැහැ. අපි ප්‍රපංච නොකරක හිටියා කියලා ආයතන නිරෝධයක් වෙලා නැහැ. ඒකයි අනුසේ වශයෙන් ප්‍රපංච තියෙනවනේ. අනුසේ වශයෙන් අපි ප්‍රපංච සහිතයිනේ. ඒක ප්‍රපංච නිරෝධයක් වෙලා නැහැ. ප්‍රපංච තදංග වශයෙන් විස්කම්මන වශයෙන් නිරෝධ වුණා කියලා කියද. ප්‍රපංච වල ගත්තම විස්කම්මන නිරෝධයක් ඉන්නේ සාමාන්‍යයෙන් විදර්ශනා ඥාන වල තමයි විස්කම්මන නිරෝධයක් සලකලා තියෙන්නේ. දැන් උදාහරණ භව රාගයෙන් විස්කම්මනය කරන්න බෑ. භව රාගයක විස්කම්මනය කරන්න බෑ. ඒක සමුච්ඡේද කරන්නම තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ගත්තම ප්‍රපංච නොකර ඉන්නවා කියන එක ප්‍රපංච නිරෝධය ලෙස ඔය තැන්වල ගන්නෙ නෑ අපි. ඒ ගන්නෙම අනුසය ප්‍රහාණ වශයෙන් නිරෝධයට ලක් කිරීම. එහෙම සමහර ඒ කියන්නේ තොර දැන් අපි වගේ ගත්තම මේ විදියට ගන්න එක පැහැදිලි සන්නස මේ අර මදුපිණ්ඩික සූත්‍රයේ බුදුහාමුදුරුත් එහෙම ඉන්නවා කියනකොට එතෙන්දි ගන්නෙ ඒ විදියටම සාම. ඒක තමයි ෆන්ඩමෙන්ටල්ස් දැනගැනීම වැදගත්කම. ඒක තමයි දර්ශනයක් කියන්නේ සම්ප්‍රදායක් වෙලා තියෙන්නේ. ඒක ෆන්ඩමෙන්ටල්ස් දැනගන්න ඕනේ. එතකොට තමයි මෙතන නිරෝධය කතා කරදින සමුච්ඡේද නිරෝධය මෙතන තදංග නිරෝධය කියලා බෙදන්න පුළුවන්. එතකොට තමයි ආපු සම්ප්‍රදායක වැදගත්කම තියෙන්නේ. ඔය එකම තැන තදංග නිරෝධය ලෙස ගත්ත ගමන් මේ අපි කෙලස් නොකර ඉන්නකොට ආයතන නිරෝධයක් ලැබෙනවා කියලා අර්ථකථනයකට එනවා. එතකොට ඒක තේරවාදයට පටහැනි. ඉතින් කෙනෙක්ට තරක් කරන්න පුළුවන් මෙතන ගත්තේ නිකන් නිරෝධයක් කියලා බුදුරජාණන් වහන්සේ හිතුවක නෑ. තේරවාදීන් පැහැදිලිවම කියන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ අනුසේ නිරෝධයක් කියන. ඒකට හේතු යුක්ති තියෙනවා. ඉතින් ගොඩක් සාධක ගත්තම දේශනා එක්ක කතා කරන්න පුළුවන්. ඒතකොට දැන් රහතන් වහන්සේට ආයතන නැද්ද? ආයතන තියනවාද? ආදී දේශනා බලලා ඒ වගේ සංසන්දනය කරාම තමයි ඒ තේරවාදයේ කන්සිස්ටන්සි තියෙන්නේ. තේරවාදයේ හැටියට බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ අනුසේ නිරෝධයක් ගැන. ඒතර කෙනෙක් තරක් කරන්න පුළුවන් නෑ මම කියනවා බුදුරජාණන් වහන්සේ අදහස් කරේ තදංග නිරෝධයක් ගැන කියලා. එතකොට ඔහුට කියන්න වෙනවා අපි කෙලෙස් රහිතව ඉන්නකොට ආයතන නැහැ. ආයතන නිරෝධ වෙනවා කියලා වෙනම පරයයක් යාට දේශනා කරන්න. ඒතර එයා කතා කරන නිවන, එයා කතා කරන මාර්ගය සියල්ලම වෙන විදිහකට නිර්වචනය වෙනවා. ඕක තමයි ශාසනයේ ස්කූල්ස් බෙදෙන්න හේතුව. කෙනෙක්ට එහෙම තරක් කරන්න පුළුවන්. එහෙම අදහසකට එන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි මාර්ග දෙක තුනක ගමන් කරන්නේ. ඒක තමයි අද වෙලා තියෙන ලංකාවට. පැහැදිලිව. ඒතර අපි සූත්‍ර අර්ථකථනය කරනවා තමන් හිතනවා මෙහෙම වෙන්න ඇති කියලා. තේරවාද සම්ප්‍රදාය නිර්වචනයක් තියෙනවා. ඒතර මම කියන්නේ නැහැ තේරවාදයේ හරි හෝ මේක හරි හෝ අරක වැරදි මේක වැරදි කියන එක නෙමෙයි. තේරවාදයේ හැටියට අර්ථකථනය ගන්නෙ මෙහෙමයි. ඒ වගේ තැන්වලදී. ඒ නිසා කවුරු හරි අහුවොත් බුදුරජාණන් වහන්සේ එහෙමද හිතුවේ කියලා මට උත්තරේ දෙන්න තියෙන්නේ. තේරවාදීන් සලකන හැටියට තේරවාදීන් හිතව බුදුරජාණන් වහන්සේ සලකලා තියෙන්නේ අනුසය ප්‍රහාණය ගැන. එහෙමයි සාන්ත බොහොම පිළිතෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එවනම් අද දවසේදී දේශනාව අවසන් කරනවා. අද අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ස්පර්ශයේ තියෙන පච්චුපට්ඨානය ගැන. හෙට අපි පදට්ඨානය සහ බදාදර පදට්ඨානය සහ තවත් මාතෘකා කිහිපයක් ගැන ස්පර්ශය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම එකෙම අපි තේරුම් ගන්නට ඕනේ ස්පර්ශය කියන්නේ හුදු ධර්ම මාත්‍රයක් විතරයි. සිත නිසා හටගන්න එක්තරා ගති ස්වභාවයක්, මානසික ගති ස්වභාවයක්. ඒ නිසා ඒක හුදු නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාවයක් පමණයි. එය
මම මාගේ කියා අල්ලගත යුතු දෙයක් නොවන බව තේරුම් ගන්න. ඒ නිසා අපි රැස් කරගන්න යුතුනා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීමටම උපකාරයක් වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.